අයිබෝන් මම සිසිර වික්‍රමසේකර සිටුවර ජයබල සංවිධානයේ ජාතික සංවිධායක හැටියට අද මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළා. මොකද අපේ රටේ අද වෙනකොට COVID-19 ව්‍යසනය හමුවේ සියලුම ව්‍යාපාර ඉතාම අසීරු තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාවේ සියලු මාධ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳව රජයට කියන්නත් මේ ව්‍යාපාරවල තියෙන ගැටලු හඳුනා ගනිමින් ඉදිරියට යන්නත් අපේ ව්‍යාපාරිකයන්ට හැකියාවක් ලැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන අපි තීරණය කරා. සිටුවර ජයබල සංවිධාන ව්‍යුහය ගැන මම පොඩ්ඩක් කතා කළොත් සිටුවර ජයබල සංවිධානය අද මේ ශ්‍රී ලංකාව තුළ අපි වසර දෙකකට පමණ පෙර ආතුව සිටන් පටන් ගත්තු සංවිධානයක්. මෙම සංවිධානය ඇත්තටම දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් එම දිස්ත්‍රික්කවල සියලු නායකයන් දිස්ත්‍රික්කවල ව්‍යාපාර සංවිධාන එකමුතු කරගනිමින් ව්‍යාපාර සංවිධාන නායකයන් එක රාශි වෙමින් බී වෙච්ච සංවිධානයක්. අපේ සංවිධානය රට තුල ව්‍යාපාර ක්ෂේත්‍රය තුල ඇතිවිය යුතු වෙනස්කම් සහ බැංකු තුල ඇතිවිය යුතු වෙනස්කම් රටේ යල් පැන ගිය නීති රීතිවල ඇතිවිය යුතු වෙනස්කම් සහ රජයට බල කිරීම සම්බන්ධයෙන් කරන සහ වෙනස් කිරීමේ ක්‍රමවේදයකට යන ව්‍යාපාර සංවිධානයක්. අපේ ව්‍යාපාර සංවිධානයේ වෘත්තිකයන්ගෙන් සහ ව්‍යාපාරිකයන් සඳුන්ලත් සංවිධානයක්. දැනට මේ වෙනට දිවෙන පුරා ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අපි සමග සම්බන්ධ වෙමින් මේ ගමන යනවා. මම පැහැදිලිව කියන්න ඕනේ අපේ අරමුණු හතක් තියෙනවා. අපි අරමුණු හතක් පෙරදරි කරගෙන තමයි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. දේශීය ව්‍යාපාර සංවර්ධන සහයෝගිතාවය, ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතාවය, වෙළඳ සහ පාරිභෝගික සම්බන්ධතා සංවර්ධනය, පාරිභෝගික සහ පාරිභෝගික භාණ්ඩ සුරක්ෂිතතාවය, සම්පත් රැක ගැනීම සහ නිසි පරිහරණය, රාජ්‍ය සහ දේශපාලනික වෙළඳ තීරණ විශ්ලේෂණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අරමුදල. මෙන්න මේ වගේ කාරණා හතක් අරමුණු හතක් පෙරදරි කරගෙන අපි සංවිධානයේ මෙහෙවන්නේ. අපි මේ සංවිධානයේ මෙහෙවීමේ අද කාලීන මාතෘකාවක් හැටියට බැංකු සහ මූල්‍ය ආයතන වලින් දැඩි පීඩනයක් එල්ල වෙලා තියෙනවා අපේ ව්‍යාපාරික ප්‍රජාවට. මේ ව්‍යාපාරික ප්‍රජාවට මේ එල්ල තියෙන දැඩි පීඩනය හැමුවේ ව්‍යාපාර රැකගන්න බැරි තත්යකට ව්‍යාපාරිකයන් පත් වෙලා තියෙනවා. ව්‍යාපාරිකයන්ට ඇත්තටම අද වෙනකොට තමාගේ ව්‍යාපාරවල තියෙන දේපල බැංකු වලින් වෙන්දේශ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ රටේ අවුරුදු 30කට ඉස්සර ඊයේ 1990 පටන් අපේ රටට ඔබින්නේ නැති විදේශ බලපෑමකින් යටත්ව ආපු නීති රීති දැනට බැංකු තුල ක්‍රියාත්මක වෙනවා. එම නීති රීති වලට කැමති බැංකු ඊටාම සීමා සහිත පිරිසක් පමණයි. ඒ නීති රීති වලට කිසිම කෙනෙක් කැමති නැහැ. නමුත් නීති රීති වල තියෙන නිසා ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අතුරින් අපිට එකක් ගන්න පුළුවන් පරාටේ නීතිය. මේ පරාටේ නීතිය යටතේ කිසිදු අධිකරණයකට යාමකින් තොරව සියලුම ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසියට ගැනීමට බලයක් බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය සතුව තිබෙනවා. මෙන්න මේ නීතිය නිසා අද අසරණ වෙලා තියෙන ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න බැරුව ගොඩක්ම දුරට වහවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙනුවෙන් අපි යම්කිසි වචනයක් අපි මේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපේ රටේ NLP වගේ ගියපු ව්‍යාපාරිකයෙක් තමයි නායක වාගන්න බැරුව NLP ගිය ව්යාපාරිකයෙක් ආපහු ඉස්සරහට යන්නේ කොහොමද නැගිටින්නේ කොහොමද කියන එකේ මත ණයක් ගැනීමටවත් බැරුව ලත වෙන ආකාරයෙන් බැංකු පද්ධතිය තුළ සැකසීලා තියෙනවා. අපි කියන්නේ බැංකු පද්ධතියකට බැංකු වැටෙන්න ඕනේ කියලා. ඇත්තටම තැම්පත් කරුවන් දහස් ගණනක් බැංකු වල ඉන්නවා. එimhe තැම්පත් කරුවන් මේ බැංකු මතින් යැපෙනවා. මේ තැම්පත් කරුවන් පව ආරක්ෂා වෙන විදිහේ නවමු වැඩපිළිවෙලක්, නවමු බැංකුකරණයක් මේ රට තුළ ස්ථාපිත විය යුතුයි. ඒ වගේම අපේ රටේ සංවර්ධන බැංකු තිබුණා. මේ සංවර්ධන බැංකු විදේශීය බලපෑමකට යටත්ව හෝ කුමන ආකාරයෙන් හෝ අද වෙනකොට සංවර්ධන බැංකු නැති වෙලා තියෙනවා. මේ සංවර්ධන බැංකු නැතිවීම සම්බන්ධයෙන් අපේ රටේ ව්‍යාපාරිකයන්ට දැඩි අපහසුතාවයකට පත් වෙනවා. සියලුම වාණිජ්‍ය බැංකු හරහා මේ ගෙන යමින් පවතින මේ අර්බුදකාරී තත්ත්වය තුළ ව්‍යාපාරිකයන්ට ඔලුව උස්ස ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හෙළ ව්‍යාපාර සියල්ල අඩපණමින් තත් වෙලා තියෙනවා. රුහුණු පීටි මායා කියලා අතීතයේ පැවති අපේ රටේ අතීතයේ පැවති පරිපාලන ක්‍රමවේදයන් ඔස්සේ අපේ සංවිධානය අපි මෙහෙवला තියෙනවා. සංවිධානයේ රුහුණු රට ප්‍රධානී, මායා රට ප්‍රධානී, පිහිටි රට ප්‍රධානී කියලා අපි ප්‍රධානීන් තුනෙක් පත් කරලා තියෙනවා. අපි ඒ අනුව යමින් අපේ සංවිධාන ව්‍යුහයේ මුළු ජාති ආගම් කුල ભેද නොසලකා සියලුම ව්‍යාපාරිකයන් රැකගෙන ජාතික වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔස්සේ අපි කතා කරේ
මේ බැංකු සහ මූල්‍ය ආයතන වලට නව පණක් දීලා රජයත් බැංකුවත් ව්‍යාපාරිකයත් රජයත් බැංකුවත් ව්‍යාපාරිකයත් තුන් හිතවත්කමක් ගොඩනගලා මේ තුන් ගොල්ලත් එකතුව මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් මට්ටමකට ගෙන ඒවට තමයි අපේ තියෙන එකම අභිලාෂය. ඒ නිසා බැංකු පද්ධතිය පැවතිය යුතුයි. බැංකු පද්ධතියක් පවතින්න බෑ ව්‍යාපාරිකය නැතුව. ව්‍යාපාරිකයා වැටුනොත් බැංකුව වැටෙනවා. බැංකුවක් පවතින්න නම් බැංකුව ණය දෙන්න ඕනේ. බැංකුවේ මූලික ආදායම පොලි ආදායම. ඒ පොලි ආදායම ගන්න නම් බැංකුව ණය දෙන්න ඕනේ. ව්‍යාපාරිකයා ණය ගන්න ඕනේ. ඒවා නිසි ආකාරයේ ගෙවන්න ඕනේ. ඒවා ගෙවීමට වැඩපිළිවෙලක් සැකසීමේදී නීති රීති රාමුව නැවත වෙනස් විය යුතු වෙනවා. මොකද යල්පැන ගිය නීති රීති කොවිඩ් වෛරස් සංගතයේ හමුවේ කිසිසේත්ම බලපාන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයටම බලපාව මේ කොවිඩ් වසංගතය අද ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඉතාමත් දරුණුව. ඒ වගේම නැවත පත්වෙච්ච රජය මේ අලුත් පත්වෙච්ච රජය අපහසුතාවයට පත් වෙන ආකාරයෙන් දැඩි බලපෑම් දැඩි අභියෝග එල්ලමින් පවතින අවස්ථාවක්. අපිට දේශපාලන කිසිම අරමුණක් නැහැ. අපිට අරමුණ තියෙන අවශ්‍යතාවය රටේ ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින්න. එන ව්‍යාපාරිකයා වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග අපිට ගන්න අවස්ථාවේ තියෙන්නේ. මේ ව්‍යාපාරිකයන් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමේදී ජනාධිපතිතුමාට එක්ක සමග එකට ඉඳිමින් ජනාධිපතිතුමාට සහයෝගයක් දෙමින් අපි මේ ගමන යන්න එක අපි ඉතාමත් අගය කරනවා. එතුමාගේ දර්ශනය ඔබ වෙන සෞභාග්‍ය දැක්මට අපි ඉතාමත් සාර්ථකව අපි සහයෝගය දෙනවා. එවන් ව්‍යාපාරික පිරිසක් මේ සම්බන්ධයෙන් අපි එකතු කරගන්න අපි කටයුතු කරමින් යනවා. ඒ නිසා මම ඉතාමත් අවධාරණය කියා සිටිනවා මෙම තුන් හිතවත්කම බැංකුවත් රජයත් ව්‍යාපාරිකයත් අතර තුන් හිතවත්කම ගොඩනගමින් මේ රටේ ව්‍යාපාර රැක ගන්න පුළුවන් ක්‍රමවේදයක් සෑදීමට ජනාධිපතිතුමාට අපි අවස්ථාවක් ඉල්ලා සිටිනවා. මම කියන්න කැමතියි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපි ජනාධිපතිතුමා ගාව අපි සාකච්ඡාවක් ඉල්ලන්නේ. අපි මේ රටේ වසර දෙකක ප්‍රමාණ කාලේ ඉඳන් මේ අර්බුදය ගැන කතා කළා. මේ ව්‍යාපාරික අර්බුදය වසර දෙක ප්‍රමාණ කාලේ ඉඳන්. මේ වසර දෙක ප්‍රමාණ කාලේ ඉඳන් කතා කරත් අපිට තාම ජනාධිපතිතුමාගේ අවස්ථාවක් ලැබුණේ නැහැ. එතුමත් එක්ක මේසයක් මත වාඩි වෙලා මේසයක් වාඩිලා මේ ගැන කතා කරන්න. ඒ නිසා අපිට අවශ්‍යයි ඔහු සමග මූණට මූණ මෙම සාකච්ඡාව කරන්න. ව්‍යාපාරික විදිහට අපි වගකීම ගන්නවා. මේ රටේම වගකීම අපි ගන්නවා. අපි මේ අවුරුද්දේ පෙබරවාරි 29 අධික අවුරුද්දක් පෙරවරු 29 දළදා මාලිගාවේ නාථදේවාල භූමියේ කොරෝනා වසංගතය ලංකාවට පැමිණෙන්නත් ප්‍රථම ලංකාවට කොරෝනාවෙන් ආරක්ෂා කරලා දෙන්න කියලා අපි පිරිත් පින්කමක් කරලා අපි ව්‍යාපාරිකයෝ පොරොන්දු වුණා. අපි අවුරුදු 4ක් ඇතුළත මේ රට ජයපිරි ණය නැති අපේ රටක් බිහි කරනවා කියලා අපි තේමාවක් ඔස්සේ කටයුතු කළා. අපිට මේ ජයපිරි ණය නැති අපේ රටක් තේමාව ඔස්සේ මේ රට බිහි කරන්න නම් අපිට අනිවාර්යෙන් රාජ්‍ය සහයෝගය ඒ වගේම බැංකු වලින් තියෙන මේ සහයෝගය අවශ්‍යයි. ව්‍යාපාරිකයයි කටයුතු කරලා දෙනවා. ඒකට අපි පොරොන්දු වෙනවා. ඒක අපිට වග කියනවා කියලා අපි මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමාත් සමග අපි ඉන්නවා. ඔබ සමාගයට දර්ශනීය දැක්මට අපි සහයෝගය දෙනවා. අපිට ඔබතුමාත් සමග බැංකුවත් සමග සාකච්ඡාවක් ලබා දෙන්න කියලා මම ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි. රජයෙන් ඇත්තටම සහන පැකේජ් එකක් හඳුන්වා දුන්නා මේ අවුරුද්දේ මුල ජනවාරි සිට. මොකද? පැකේජ් එකක් හඳුන්වා දුන්නා මේ අවුරුද්දේ මුල භාගය තුල. මෙම සහන පැකේජ් එක බැංකුවට මහ බැංකුවෙන් දෙන්න කියලා නියම කරපු අවස්ථාවේ බැංකුවට මේ කාටද මේක දෙන්නේ කියන එක තෝරා ගැනීම පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව ගැන මම වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ තෝරා ගැනීම තුලදී මේ NLP ක්‍රිප් සහ ණය පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරයෙන් පවා අසරණ වෙලා ඉන්න ව්‍යාපාරිකයන්ට මේ NLP ක්‍රිප් කියන එකට මේගොල්ලෝ යටත් වෙලා හිටියා. ඒ නිසා ඒ වගේ ව්‍යාපාරිකයන්ට මේ ණය ලැබුණේ නැහැ ඇත්තටම. ඒතකොට ලැබුණේ කාටද? ඒකත් ලොකු ප්‍රශ්නයක්. සංඛ්‍යා ලේඛන වලින් පෙන්නවා මහ බැංකුවට ලැබිච්ච තැන් මොනවද? මේ අපි මේ ණය ටික වියදම් කරා කියලා. ඒකට ලැබුණා කියලා. නමුත් අවුරුදු ගණනාවක් ව්‍යාපාර ශේෂ්ත්‍රවල නියැලෙමින් අවුරුදු 20ක් 22ක් 25ක් 30ක් තරම් ව්‍යාපාර ශේෂ්ත්‍රවල නියැලෙමින් ඉන්න ව්‍යාපාරිකයෙක් ඒ ව්‍යාපාරිකයාත් කඩාවැටීමකදී මේ තියෙන නීති පද්ධතියත් එක්ක බැංකුව දෙන්නේ නැත්නම් ඒ ණය මුදල ඒ ව්‍යාපාරිකයා ආපෞදුරට එයා ව්‍යාපාරික ගෙනන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එහෙනම් මේ ණය මුදල නව ව්‍යාපාරිකයෙකුට දීලා වැඩක් තියනවද? ඒක ලොකු ප්‍රශ්නයක්. නව ව්‍යාපාරිකයෙකුට අර වසර ගණනාවක අත්දැකීමක් තියනවද? තමන්ගේ ව්‍යාපාරය නැවත ගොඩ ගන්න පුළුවන්
මට්ටමක අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයෙක් විය යුතුනේ. අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයාට එම ණය මුදල යන්නේ නැතුව නව ව්‍යාපාරිකයෙකුට යෑමේදී කොතරම් දුරට ව්‍යාපාරයේ සාර්ථකත්වයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් අප තුළ මතුවෙනවා. ව්‍යාපාරිකයන් කරුණකට දෙලා තියෙනවා. ඒ වගේම NLP ක්‍රිප් වගේ අවස්ථාවන් වලට පත් වුණාම බැංකුව තුළ ඒ ණය කවදාවත් දීලා නැහැ. ජාතික මුතුත 104 ණයගත්ත කට්ටිය ඉන්නවා. ඒ ණයගත්ත කට්ටිය සියල්ලම අර NLP ක්‍රිප් කැටගරි එකේ නැති කට්ටිය. ඒතකොට එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම කට්ටියට විතරක් ලැබිලා මදි මේක ඇත්තටම දුන්නේ රටේ කඩාවැටීමත් එක්ක නැගිටින්න ව්‍යාපාරිකයන්ට. එතකොට අපේ ඇත්තටම සංවර්ධන බැංකුවක් විදිහට ගත්තොත් සංවර්ධන බැංකුව තිබුණාට මේ රටේ සංවර්ධන බැංකුවකින් ව්‍යාපාරිකයා ව්‍යාපාර සංවර්ධනය වෙන්න අවශ්‍ය වටපිටාව හැදෙනවා. ඒතර සංවර්ධන බැංකුවක් නැති නිසා තමයි අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ අපිට ඒ සංවර්ධන බැංකුවක වාණිජ්‍ය බැංකු මට්ටමින් යනකොට ඇත්තටම මේගොල්ලෝ ඒ ණය දෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ බැංකු පද්ධතිය නීති රීති පද්ධතිය වෙනස් විය යුතුයි කියලා. මේ නීතිත් එක්ක මේ රටේ මේ වැටෙන ව්‍යාපාර නැගිටවන්න අමාරුයි. ඒ නිසා බැංකු පද්ධතියත් බැංකු නීති පද්ධතියත් වෙනස් විය යුතුයි. මේක ගැඹුරු මාතෘකාවක්. මේකට අපි කියලා කතා කරනවා නම් අපි බැංකු වල නීති පද්ධතිය වෙනස් විය යුතුයි කියන තැන කතා කරන්න ඕනේ. ඔබතුමා සඳහන් කළා මේ පරාටේ නීතිය කියලා. අපි එහෙම හිතේ මෙච්චර ඇත්තම දැනගෙන ඉන්නේ මොකද්ද පරාටේ නීතිය කියන්නේ කෙටියෙන් අපිට පොඩ්ඩක් කියන්න. කෙටියෙන් හැඳින්වීමක් කරොත් ඇත්තටම ඔබතුමාලා දන්නෙත් නැහැ සහ බැංකුවට ගිහිල්ලා තමන්ගේ කෝටි 10ක 30ක දේපලක් උගස් තියලා කෝටි 2ක් ණය ගන්න යන ගනුදෙනු කරවවත් දන්නේ නැහැ මේ පරාට නීතිය කියන්නේ මොකද්ද කියලා. අපිට දෙන්න ගිවිසුම බැංකුවකින් දෙන්නේ ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් දෙන්නේ. මේ ඉංග්‍රීසි භාෂාවෙන් දෙන්නේ ගිවිසුම අත්සන් කරන්නේ ලෝන් එක ගන්න ඔන්න මෙන්න තියලා අන්තිම මොහොතේ. මේ අත්සන් කරනකොට මේ ගිවිසුම අධ්‍යයනය කරලා නෙමෙයි අත්සන් කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක මේක ගෙවා ගන්න බැරුව අසරණ වුණාම තමයි දන්නේ මේ පරාට නීතිය කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම මාස 3ක් ඇතුළත ගෙවා ගන්න බැරි වූ ව්‍යාපාරිකයෙකුට තමාගේ කෝටි 10ක දේපල උනත් තමා ගත්ත මුදල කෝටි 2යි නම් ඒ මුදලට සින්න කිරීමට රුපියල් 1000ක මුදලකට ලන්සුවක් තබලා බැංකු කළමනාකරුට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට එම දේපල බැංකුවට පවරා ගැනීමේ බලය සම්පූර්ණ සතුයි. උසාවියකට යාමකින් තොරව. ඒක තමයි පරාට නීතිය. එහෙම අනිවාර්යෙන් වෙලා තියෙනවා. මේ රට තුළ විශාල වශයෙන් පරාට නීතිය යටත්ව දේපල අහිමිලා ව්‍යාපාරිකයන්ට තියෙනවා. කියන්නේ පළවෙනි කොරෝනා වසංගතය නිර්මාණය වීමත් සමග තමයි මේ පරාට නීති කියන එක උතුමා අඳුරගන්නේ. පළවෙනි කොරෝනා වසංගතයත් සමග නෙමෙයි පරාට නීතිය කියන එක අපි අඳුනාගෙන තිබුණා. වසර දෙක කාලයක අපි මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි අඳුනාගෙන තිබුණා. නමුත් අපි දිගින් දිගටම මේ ගැන අපි කරුණු ඉදිරිපත් කර රාජ්‍යයට. නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ තාම. අපි මේ ඉල්ලන්නේ අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. බැංකු පද්ධතිය නොවැටි තියාගන්නත් පුළුවන්. මේ තුන්ගොල්ල එකතු වෙලා මේ රට ගොඩ නැගීමේ අපේ රට අපිට මේ වෙන රටක් නැහැ. මේ රටේ වටිනාකම දන්නේ අපි. මේ රටේ වටිනාකම විද්වතුන් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ විදේශවල බලපෑම තියෙන්නේ ඇයි මේ පුංචි රටට මේ පුංචි දිවයිනට? විදේශවල බලපෑමක් එන්නේ ඇයි මේ රටේ තියෙන වටිනාකමට? මේ ජීවත් වීමට සුසු පරිසරයක් තියෙන එකම රට ලෝකේ ඉස්සරහදී අපිට බලාගන්න වෙන්නේ. අන්න ඒ නිසයි මේ රටට මෙච්චර ආදරේ මේ රට රැක ගන්න අපි මෙච්චර උත්සාහ කරන්නේ. මේ ව්‍යාපාර ටික වැටුනොත් මේ රටේ සියල්ලම වැටෙනවා. නමුත් මේ ඊතරදා ලොකු මේ සාකච්ඡාවක් ගියා ලිබ් එකේ ඉන්න කට්ටියට බැංකුවෙන් ගන්න පුළුවන් කියලා පත්තර හෙඩ්ලයින් පවා ගියා. හොඳයි. පත්තර හෙඩ්ලයින් වල පවා ගියාට බැංකුවකට ගිහිල්ලා එහෙම ණය ගත්ත කෙනෙක් හිටියොත් ඔබතුමා මට පහදලා දෙන්න. බැංකු කළමනාකරුවන්ට ඒ දේ කරගන්න බැහැ. ඇත්තටම කළමනාකරුවෝ අසරණයි. ඒ කියන්නේ ඉහතින් ආපු නීති පද්ධතියත් එක්ක බැංකු කළමනාකරුවන්ට එහෙම දෙන්න උවමනාව තිබුණත් දෙන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අසරණයි. ඉතින් ඒ නිසා මේ නීති රීති පද්ධතිය වෙනස් විය යුතුයි කියන තමයි අපි ඉන්නේ. ඒක මට කියන්න බෑ රැවටීමවත්ද කියලා. ඒක රජයකින් ඉල්ලනවා. ඉල්ලුවට ක්‍රියාත්මක කරන ආයතන වලින් ඒ ක්‍රියාත්මක කරන්න බැරි විදිහට අසරණ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාත් එක්ක දෙන්න අපිට සාකච්ඡාවක්. ඔබතුමාට එතනදී කියන්න වෙන්නේ අපේ වැඩපිළිවෙල බලලා do it කියලා විතරයි. ඒ තරම් දුරට අපි මේක සංවර්ධනය කරලා ඉවරයි මේ වැඩපිළිවෙල. ඔබතුමාට කරන්න එක කියලා කිව්වනම් අපි කරනවා. බැංකු පද්ධතිත් මහ බැංකුවත් ඒ කරන තැන ඉන්නවා. නමුත් කරන්න බැරි නීතිීති රාමුවක් තුළ හිර වෙලා ඉන්නවා. මොකද තමන්ගේ රස්සාවට කවුරුත් ආදරේනේ. කළමනාකරුවෝ ඔහුගේ රස්සාවට ඔහුගේ දරුපවලට ආදරේ. ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ගේ රස්සාවේ. ඒ නිසා ඔවුන්ට පත්තරයක දැන්වීමක් තිබුණා කියලා
දෙන්න කියලා කිව්වා කියලා එහෙම දෙන්න බෑ. ඒ නිසා මේ නීති රීති පද්ධතිය වෙනස් විය යුතු තැනක ඉඳන් තමයි අපි මේ කතා කරන්නේ. දැන් බැංකු ණයයි ලීසින් ක්‍රමවේදය යන්නේ දෙවිදියකට. ඒතකොට මේ ලීසින් ලබා දීම පිළිබඳව ඔය පෞද්ගලික කාලේ මාස 6ක කල් දෙවීමක් මාස 3ක කල් දෙවීමක් වගේ අවස්ථා මේ රජයෙන් දුන්නා. නමුත් ඒක ඍජුව ආවේ නැහැ කියලා. ඔබතුමාලා ඒක කියන්නේ කොහොමද? ලීසින් සමාගම් ඇත්තටම මේ වෙලාවේ ලීසින් සමාගම් මේ දුන්න සහන ඒගොල්ලන්ගේ සමාගම් වලට අනුව මහ බැංකුවෙන් යවපු චක්‍රලේඛ අරගෙන ඒවා ඒගොල්ලන්ගේ සමාගම් වලට ගැළපෙන ආකාරයෙන් වෙනස් කරමින් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරා. ඒ කියන්නේ එක කස්ටමර්ස්ලට කතා කරලා ඔයා මේක අස්සම් කරන්න, මේ ගිවිසුම අස්සම් කරන්න, මේ ගිවිසුම අස්සම් කරන්න කියලා ඒගොල්ලන්ට ගැළපෙන ආකාරයේ ගිවිසුමක් හදාගෙන ඒගොල්ලෝ අස්සම් කරගත්තා. නමුත් මහ බැංකුවෙන් දුන්නු සම්පූර්ණ සහනය ලැබිලා නැහැ අද වෙනකොට එම කිසිම කෙනෙකුට. ඔව්. ඔව්. ඒ කියන්නේ දැන් මේ බැංකුව ගොඩක් හැම වෙලේම සිස්ටම් එකට කොටු වෙලා හිටියා. ඒගොල්ලන් සිස්ටම් එක කම්පියුටර් ක්‍රමවේදය. ඒ කියන්නේ අසරණ කස්ටමර් කෙනෙක් ඇත්තටම ගියාම පාරිභෝගිකයේ බැංකුවක් තුලට බැංකුවට කියනවා මේ සිස්ටම් එකේ තියෙන කෙනේ වෙනස් කරන්න බෑනේ මට. ඉතින් එයාට බැංකුව මේ පාරිභෝගික කතා කරන්නේ නැහැ කියන. ඒ පාරිභෝගික හැරලා එන මිසක් කරන්න දෙයක් නැහැ. ඔව්. හොඳයි. ඔබතුමාට හැමදාම මේ ගැසට් එක බලන්න පුළුවන්. මේ ගැසට් එකේ සිකුරාදාට බලන්න හැම සතියකම වගේ මේ දැනටත් ගැසට් එකේ යනවා මේ බැංකු දේපල වෙන්දේසි පරාට නීතිය යටතේ වෙන්දේසි දානවා. මේගොල්ලෝ පත්තරේ දැන්වීමක් දාලා ගැසට් එකට ඒක දාලා ඒගොල්ලෝ අවශ්‍ය කටයුතු කරනවා මේ භූමියටත් නොයා තමාගේ දේපල තියෙන භූමියටත් නොයා බැංකුව ඇතුළේ මේ ඔක්ෂන් එක සයිලන්ට් ඔක්ෂන් කියලා කරන්න පුළුවන්. ඒ විදිහේ නීති රීති පද්ධතියක තමයි හිර කරලා තියෙන්නේ. මම සිටුවර ජයබල ජාතික සංවිධායක සිසිල් වික්‍රමසේකර මම මායාරට ප්‍රධානී විදියට සිටුවර ජයබල සංවිධානයේ කටයුතු කරනවා. සිටුවර ජයබල සංවිධානය කියන්නේ රුහුණු පීටි මායා කියලා අතීත පරිපාලන ක්‍රමවේදයන්ට අනුව සැකසුණු සංවිධානයක්. අපි ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවන් නියෝජනය කරමින් ව්‍යාපාරික සංවිධාන නියෝජනය කරමින් සියලුම දිස්ත්‍රික්කවල පැතිරී සිටින ව්‍යාපාරික සංවිධානයක්. සිටුවර ජයබල ව්‍යාපාරික සංවිධානය ඇත්තටම අද රටේ පවතිලා තියෙන කාලීන මාතෘකාවක් විදිහට මේ COVID-19 වසංගතයේ හමුවේ ව්‍යාපාර කඩාවැටීම ගැන සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් තමයි අද පවත්වන්න තීරණය කළේ. ඇත්තෙන්ම ව්‍යාපාරිකයාට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අද. මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ බැංකුවල තියෙන යල් පැනගිය නීති රීති වලට නිසා. මොකද මීට වසර 30කට කලින් බැංකුවලට හඳුන්වා දුන් පරාටේ නීතිය කියලා නීතියක් යටතේ කිසිදු ක්‍රමවේදයකින් තොරව කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයකින් තොරව බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන් ඕනම දේපලක් අත්පත් කර ගැනීම ණය නොගවා සිටියොත්. මෙන්න මේ ක්‍රමවේදය මත ව්‍යාපාර කඩාවැටීම ඉතාම ශීඝ්‍රයෙන් ආරම්භ වෙලා තියෙනවා. අපේ නිසා මේ කටිකාවත ඉස්සරහට ගෙනෙල්ලා අපි බැංකුවත් රජයත් ව්‍යවසායකයත් මේ තුන්ගොල්ල එකතු කරගෙන මේ රටේ මේ දැවෙන ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් සාකච්ඡාවක් තමයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. එහෙනම් ජනාධිපතිතුමා ගාවට අපි ගියාම අපි ජනාධිපතිතුමාට සාකච්ඡා කරලා අපි අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා මේ රටේ මේ කඩාවැටෙන ව්‍යාපාර ගොඩනගා ගන්න ව්‍යාපාර කොහොමද අපි ගොඩනගන්නේ කියන එක අපි වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න අපේ ජනාධිපතිතුමාගේ අවස්ථාවක් අවශ්‍යයි. ඒකට බැංකු නිලධාරීන් සහ බැංකු අධ්‍යක්ෂකවරුනුත් අවශ්‍යයි. මේ මහ බැංකු අධ්‍යක්ෂකවරයා අවශ්‍යයි. එහෙනම් අපි මේ තුන්ගොල්ල එකතු වෙලා මේ රට ගොඩනගමු. මේ රට ජයපිරි ණය නැති අපේ රටක් බවට පත් කරමු. ලෝකයෙන් බැබලෙන මේ රට තව දුරටත් ඉස්සරහට ගන්න මේ ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව තියෙනවා. ඒ පිළිබඳව අපි ඔබතුමාට ඉල්ලා සිටින්නේ මේ ගැන අපිට හැඟීමක් තියෙනවා. මේ ව්‍යාපාරිකයෝ මේ රට කොට දාන්න පුළුවන් කියන හැඟීම. ස්තුතියි.
මාධ්‍ය ආයතන වලට සිටුවර ජයබල ව්‍යාපාරික සහයෝගීතා සංවිධානයේ මහනුවර ක්‍රියාකාරිකයෙක් හැටියට තමයි මම මෙම මාධ්‍ය හමුවකට සහභාගී වෙන්නේ. මම රංජිත් සමරක්කොඩි. ඇත්තටම මට මෙතනදී කියන්න තියෙන්නේ දැන් මේ අප්‍රේල් 21 ප්‍රහාරය වෙනකන් මේ සියලු ව්‍යාපාරිකයෝ මේ ණය මුදල් නිසි වෙලාවට කලට වෙලාවට ගෙවපු ව්‍යාපාරිකයෝ තමයි 95%ක් ඉන්නේ. එහෙම කරන්න බැරි වෙච්ච සුළු පිරිසකුත් ඇති. හැබැයි දැන් මේ ව්‍යාපාරිකයෝ අවුරුදු 10ක් 15ක් 20ක් තිස්සේ තමන්ගේ අභිමානය තියාගෙන තමන් දුක් විඳලා දුක් මහන්සියෙන් හම්බ කරලා විශාල කැපකිරීමක් කරලා තමයි මේ ව්‍යාපාරයක් ගොඩනගාගන්නේ. එතකොට අවුරුදු 15ක් විතර බැංකුවත් එක්ක හොඳට ගණදෙනු කරනවා. එක චෙක් එකක් රිටර්න් කරගන්නේ නැහැ. තමන්ගේ ගිණුම ජංගම ගිණුම හරි මේ ගිණුම හොඳට පවත්වගෙන ඇවිල්ලා දැන් මේ සහරාන්ගේ ප්‍රහාරයට ව්‍යාපාරිකෝ කිව්වේ නැහනේ සහරාන්ට ගහන්නයි කියලා. හැබැයි සහරාන් ගැහුවට පස්සේ සංචාරක ව්‍යාපාරය ඇතුළු සියලු ව්‍යාපාර දන ගැහුණා. එතකොට මේක ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. මොකද ව්‍යාපාරිකෝ මේ ප්‍රශ්න එන්න කලින් හොඳට ණය මුදල් ගෙවලා තිබ්බනම් මේ දැන් අද වර්තමානයේ තියෙන ප්‍රශ්න ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඒතකොට කබලෙන් ලිපට වැටුණා වගේ අද වර්තමානයේ විශාල වසංගතයක් ඇවිල්ලා තියෙනවා මුළු ලෝකෙටම බලපාන කොවිඩ් වසංගතය. ඒතකොට දැන් ඇමරිකාව පවා කියලා තිනවා 2022 මෙහා අපිට ගොඩ එන්න බෑ කියලා. ඒතකොට අපිට පුළුවන් ද ගොඩ එන්න? දැන් ඔබතුමා ඇහුවා වර්කින් කැපිටල් දීලා නැද්ද කියලා. ඇත්තටම දීලා තියෙනවා. මාස 6ක ග්‍රේස් පීරියඩ් එකක් එක්ක දීලා තියෙනවා. ඒතකොට මේ මාස 6 ඉවරුණාට පස්සේ මොකක්ද අපි කරන්නේ? දැන් වෛරසය දවසින් දවස වෙනස් වීගෙන එනවා. ඊයේ මහාචාර්යවරයෙක් කියලා තිබුණා කොවිඩ් හැදිලා හොඳ වුණායි කියලා සතුටු වෙන්න එපා. සදාකාලික මානසික රෝගියෙක් වෙනවයි කියලා. මතක ශක්තිය නැති වෙනවා, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියලා. ඒ වගේ මේක මහා ව්‍යසනයක් නේ. එතකොට දැන් සංචාරක හෝටල් හිමිකරුවෙක් මම මගේ ව්‍යාපාරය ගොඩගත්තේ මම සයිප්‍රස් රාජ්‍යයට ගිහලා දවසට පැය 21ක් වැඩ කරලා එනර්ජි ඩ්‍රින්ක්ස් කෑන් 4ක් දවසට බීලා දවසට පැය 21ක් වැඩ කරලා දිනකට රැකියාවල් 5ක් කරලා විශාල විදේශ විනිමයක් ගෙනල්ලා තමයි මගේ ව්‍යාපාරය මම ගොඩගන්නේ. එතකොට දැන් මේ ව්‍යාපාරය ගොඩ ගන්න අපි සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. හැබැයි අද බලන්න මේ දැන් පොලිය බලන්න බැංකුවල දැන් ලෝකේ අනිත් රටවල් ගත්තාම හැම ව්‍යාපාරයකටම දෙන ණය සඳහා පොලිය 105කට වැඩිය අඩුයි. ඒතර අපේ රට දැන් 109ට දීපු නිවාස ණය වලට පවා මේ වෙනකොට 16ක් 15ක් පොලිය අය කරනවා මේ පොලිය වෙනස් උනායි කියලා. ඒතර මේ ගිවිසුම් සියල්ල අපි අත්සන් කරන්නේ මේ අපි නොදන්න භාෂාවකින්. දැන් මිලියන 20ක ණය මුදලක් ගන්න ගිවිසුම් 12ක් අත්සන් කරපු ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒතර මේ ගිවිසුම් 12 තියෙන්නේ මොනවද කියලා අපි දන්නවද? ව්‍යාපාරිකයා කවදාවත් ඒක කියවන්නේ නැහැ. කියවන්නේ නැතුව තමයි මේ ව්‍යාපාරිකයා මේක අත්සන් කරන්නේ. ඉතින් අපි මෙතනදී මේ මාධ්‍ය හමුව කැඳවේ බැංකු වලට දොස් කියන්නවත් රජයට දොස් කියන්නවත් නේ. අතර බැංකු වලටත් රජයටත් ජනාධිපතිතුමාට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. මේ දීලා තියෙන සහන ටික හරිය ඇත්තට අපිට ලොකු වැදගත්කමක් තිබුණා. හැබැයි අපි දැන් මෙතනදී අවධාරණය කරන්නේ ඉදිරියේදී දැන් ව්‍යාපාරිකයෙක් අවුරුදු 15ක් 20ක් තිස්සේ තමන්ගේ ව්‍යාපාර ටික ගොඩනගලා බැංකුවත් එක්ක ඉතා හොඳින් ගණදෙනු කරලා මාස 3ක් වගේ දැන් අර අවුරුදු 10ක 15ක තියෙන රෙකෝඩ්ස් ටික බලන්නේ නැතුව මාස 3ක් ණය මුදලක් ගෙවා ගන්න බැරි වෙන ඒ චූටි පීරියඩ් එක බලලා මේක පරාටා නීතිය යටතේ මේක අත්පත් කරගන්නවා නම් මේ වගේ තවත් රටක් තියෙනවද ලෝකේ? මං අහන්නේ. ඔබතුමාලම කියන්නකෝ දැන් ඉස්සරහට සංචාරකයෙක් ආවේ නැත්නම් අපිට 7-5ක ආදායමක් නැහැ. හැබැයි මගේ ව්‍යාපාරයට දැන්ට ලයිට් බිල් එනවා. වතුර බිල එනවා. වරිපණන් ටැක්ස් ටික ගෙවන්න කියලා නගර සභාවෙන් ඇවිල්ලා අපිට කරදර කරනවා. ඒ අමතරව ක්‍රෙඩිට් කාඩ් එකකින් කියනවා අච්චරක් දාපන් මෙච්චරක් දාපන් කියලා. බැංකුව කතා කරලා වුණා මෙච්චරක් දාලා දෙන්න බෑ දහවල් දවසට කියලා. හැබැයි ව්‍යාපාරේ නඩත්තු කරන්න සේවකයෝ දෙන්නෙක්වත් අපි තියාගන්න ඕනේ. මොකද මේ සංචාරක හෝටලයක් කියන්නේ ලයිට් වතුර ඕෆ් කරලා මේක මකුළු තැල් බඳින්න දෙන්න බෑනේ. මේ අපි තියාගන්න බෑ. අනික මේ ව්‍යාපාරවල අපි සයිබර් කඩ දාන්නද හිටියේ ඉඳලා. අපි රෙදි කඩයක් දාන්නද සංචාරක හෝටලයක. අපි මොනවද කරන්නේ? තව ඉදිරියටත් සංචාරකයෙක් අපිට ගෙන්න ගන්න බැරි වුණොත් මොනවද අපි කරන්නේ? ඔබතුමාලා කියන්නකෝ අපි මොකද්ද කරන්නේ කියලා. අපි මේ සියලු දේවල් දාලා ගිහලා කුලි වැඩක් කරන්නද? මම මගේ ජීවිතේ අවුරුදු 42ක් මගේ වැඩි කාලයක් මම පිටරට ගිහලා දුක් විඳලා හම්බ කරන් ආපු විදේශ විනිමයෙන් තමයි මේ ව්‍යාපාරේ ගොඩනගලා තියෙන්නේ. ඉතාම දුක් මහන්සි. ඒතර මේකට අපිට සහනයක් දෙන්න බැරි නම් මේ රටේ අපි මේවා කරලා වැඩක් තියෙනවා. ඒතර මම කියන්නේ දැන් ඇමරිකාව පවා කියලා තියෙනවා 2022 මෙහා අපිට ගොඩ එන්න බෑ කියලා. ඒතර එහෙමනම් අපේ දේශීය ව්‍යාපාරිකයා වැටුනොත් අපේ රටේ ආර්ථිකය රැඳිලා තියෙයිද? බැංකු දිගට රඳාපවතින්න පුළුවන් ද දේශීය ව්‍යාපාරිකයා වැටුනොත් කඩම් වැටුනොත්. ඒ නිසා මම කියන්නේ දේශීය ව්‍යාපාරිකයා රැකගත්තොත් තමයි සියලු ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නේ. බැංකු ටික විතරක් රැකිලා දේශීය ව්‍යාපාරිකයා වැටුනොත් ඒක පවතින්නේ නැහැනේ. රටක සමස්ත ආර්ථිකය රඳාපවතින සමස්ත ව්‍යවසායකයා දේශීය කර්මාන්ත ටික රැඳෙන්න ඕනේ. දැන් හෙට අනිද්දාට තරුණයෙකුට පුළුවන් ද පිටරට ගිහිල්ලා අපි වගේ මගේ ජීවිතයේ උදාහරණයක් අරගෙන අවුරුදු 5ක් වැඩ කරලා ලොකු විදේශ විනිමයක් ගෙනල්ලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වාතාවරණයක් ලෝකෙ කොහෙවත් තියෙනවද? නෑ. එහෙමනම් මේ අපේ රටේ තියෙන දේශීය ව්‍යාපාර ටික අපි රැක ගන්න ඕනේ නැද්ද මං අහන්නේ.
ඒතර මේවට අවශ්‍ය කරන සහන ටික දෙන්න ඕනේ නැද්ද? ව්‍යාපාර ටික ඔක්කොම දණින් වටලා මේ මිනිස්සු ටික බිඳුවට වටලා මේ දේපල ටික බැංකු මේ පරාට නීතිය දාලා මේක ගත්තොත් සුළු తాවකාලික සතුටක් ඒගොල්ලෝ ලබයි. හැබැයි ඉදිරි අපේ දරු පරම්පරාවට මොකද වෙන්නේ? මේ දැන් ඇමරිකාවේ මේ වෛරසය දවසින් දවස වෙනස් වෙවි මේ ව්‍යසනේ ඊටාම දරුණු විදිහට පැතිරෙනවා. ඊටාම දරුණු විදිහට මිනිස්සු මැරෙනවා. දැන් අපේ පිටරටවල වැඩ කරන මේ අපේ ශ්‍රමිකයෝ මොකද කරන්නේ? අද පොර කනවා ලංකාවට එන්නේ නේ. පොර කනවා. මේ මිනිස්සු අඬනවා අපිව ගෙන්න ගන්න කියලා. ඒතර මේක බොහොම භයානක ව්‍යසනයක්. ඉතින් ඒ නිසා මෙතනදී අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපේ ජාතික සංවිධායකතුමා කිව්වා වගේ බැංකුව සහ රජය සහ ව්‍යවසායකයා එක මේසයකට කැඳවන්න මේවට විසඳුමක් දෙන්න. දැන් බැංකුවකින් කිව්වහම ඉන්ට්‍රස්ට් එක අඩු කරන්න කියලා බැංකුව කියන්නේ කරන්න බෑ කියලානේ. හැබැයි ඉදිරියේදී මේ කරන්න බැරි වෙන ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙයි මේ විදිහට ගියොත්. දැන් අපිට සංචාරකයෙක් ගෙන්න ගන්න බැරි නම් අපි කොහොමද දරුවන්ට කන්න දෙන්නේ හිට අනිද්දාට? අපි කොහොමද අපේ අනිත් දේවල් අපි ළමයි ඉස්කෝලේ යවන්නේ කොහොමද? ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා අපිට මේකට සාකච්ඡාවක් ලබා දෙන්න. බැංකුව දැන් මේ පාඩුව කොටසක් බැංකුව ගන්න. තව කොටසක් රජය ගන්න. ඊටු කොටස අපි ගන්න. මේ අවස්ථාවේදී මම කියන්නේ මේ පාඩුව සමස්තයක් විදිහට බෙදෙන්න ඕනේ මේක. මේක තනිකර අපිට විතරක් මේක විඳ දරා ගන්න බෑ. බැංකු ටික විතරක් ඒගොල්ලෝගේ වැඩේ කරගෙන රජයේ එහෙම කරගෙන ව්‍යාපාරිකයා විතරක් මේ පාඩුව මේ විඳ ගන්නකොත් මේක අසාධාරණයි. ඒ නිසා මේක රැකෙන්න නම් අපේ ආර්ථිකය රැක ගන්න නම් දේශීය ව්‍යාපාරිකයා රැකෙන්න ඕනේ. ඒ නිසා මේ පාඩුව සමස්තයක් විදිහට බැංකු විඳ දරා ගන්න ඕනේ. ලීසින් ආයතන, ෆිනෑන්ස් ආයතන, මේ මූල්‍ය ආයතන ඒවා විඳ ගන්න ඕනේ. කොටසක් රජය ගන්න, කොටසක් බැංකු ගන්න, තව කොටසක් මේ ලීසින් ආයතන ගන්න, තව කොටසක් අපිත් ගන්න. ඒ නිසා මේ කරුණාකරලා මේ පොලි අනුපාත අඩු කරලා ඊළඟට වසර දෙකකවත් අවම මේ ණය සහ පොලි මුදල් නොගවා සිටීමේ සහන කාලයක් ලැබෙන්න ඕනේ. දැන් මාස 6කට පස්සේ අපි කොහොමද ගෙවන්නේ? මෑතක අපිට පේන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා නේ. දැන් ඇමරිකාවත් කියනවා නම් 2022 වෙනකන් අපිට ගොඩ එන්න බෑ කියනවා අපිට සංචාරකයෙක් ගෙන්න ගන්න පුළුවන්. ඒක ඔබතුමාලම කියන්නකෝ තව අවුරුදු 3ක් 4ක් යනකම් මේ රට සංචාරකයෙක් ගෙන්න ගන්න පුළුවන් වේද? ඊළඟට ගොඩක් ව්‍යාපාර දිනවා සංචාරක හොටල් වලට එළවලු ටික විකුණනවා. හරි දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඊයේ ඔබතුමාලා දකින්න ඇති ප්‍රවෘත්ති වලට එළවලු ලෝරි බර ගාණක් ඊළා ආය හරවගෙන ගෙදර ආවා. මේ ලීස් පටවල තියෙන ලොරියක් තව දවස් දෙකක් ඇද්දී ලීස් ටික කුණු වෙනවා. ඒතර මේ ගොවියාගේ මුළු දාඩිය මහන්සියෙන් දාඩිය බිමට හෙලලා කහට උකුර බීලා අවුවේ කර වෙලා ගන්න අස්වැන්නට මිලක් නැහැ. අද අපේ රටේ වැඩපිළිවෙලක් නැහැ. හැබැයි ඒක අපි රජයට දොස් කියන්නේ නැහැ. මේ තියෙන වාතාවරණයත් එක්ක අපි ඔක්කොම අසරණ වෙලා ඉන්නේ. හැබැයි මේ අරන් තියෙන ණය මුදල් වලටත් මේ සමස්ත ව්‍යාපාරිකයන්ට මේ මොහොතේ සාහනයක් අත්‍යවශ්‍යයි. මේ පාඩුවක් තමයි. බැංකුවටත් පාඩු විඳ ගන්න වෙනවා මෙතනදී. අපි අවුරුදු දෙකක් තිස්සේ අපි පාඩු විඳිනවනේ. සහරාංග ප්‍රහාරයේ ඉඳලා අපි පාඩු විඳිනවා. ඒ නිසා මම කියන්නේ මේකට අපිට සාකච්ඡාවක් දෙන්න. ඒ නිසා අපි මෙතනදී අපි රජයට ස්තුතිවන්ත වෙනවා. මාස 6ක අපිට සහන කාලයක් දීලා තිනවා. ඉතින් මේ සහන කාලය දීර්ඝ කරන්න ඕනේ. මොකද නැත්තම් මේක කරන්න බෑ. දැන් බැංකුවකට පුළුවන් නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කරලා පුවත්පතක දැන්වීමක් දාලා මේක පරාට නීතිය යටතේ මේක යම්කිසි ව්‍යාපාරිකයෙක්ගේ දේපලක් සින්න කරගන්නවා නම් ඒකට හැබැයි අපි විරුද්ධ නැහැ 2019ට කලින්. මොකද මේ වගේ නීතියක් බැංකුවකට තියෙන්න ඕන. දැන් කවුරු හරි ණය මුදලක් අරගෙන ඒක ගෙවන්න නැත්නම් බැංකුවට ඒක අය කරගන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා. නමුත් අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් මේ වගේ මේ මුළු ලෝකෙම දනගස්සලා තියෙන ව්‍යසනයක් වෙලාවේ මේ මාස 3ක් ගෙවා ගන්න බැරි වුණා කියලා පරාට නීතිය හරහා යම්කිසි දේපලක් අත්පත් කරගන්නවා නම් මම හිතන්නේ ඒ තරම් නින්දිත රටක් මේ ලෝකේ තවත් නැතුව ඇති. මේ අවස්ථාවේදී අපි ඕකට විරුද්ධ. පරාටේ නීතියට විරුද්ධ වෙන්නේ මේ වසංගතයක් තුල ක්‍රියාත්මක වෙන එකට තමයි අපි විරුද්ධ වෙන්නේ. මොකද නැත්තම් බැංකුවට ඇත්තටම යම්කිසි නීති රීකුල වශයෙන් තියෙනවනේ යම්කිසි මිනිසෙක් ණය මුදලක් අරන් ගෙවන්න නැත්තම් ඒක මොකද ජනතාවගේ මුදල්නේ ණය මුදල් විදිහට බැංකුව දෙන්නේ. හැබැයි මේ සුවිශේෂී අවදානම් වසංගතයක් වෙලාවේදී මේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් මේක ඉතාම සාධාරණයි. ඒ නිසා මේක අත්හිටුවන්න ඕනේ අවුරුදු 3කටවත් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ වසංගතය ඉවර වෙනකන් හරි මේක අත්හිටුවන්න ඕනේ. ඊට පස්සේ මේ රට යථා තත්ත්වයටපත් වුණාට පස්සේ පරාට නීතිය දාලා මේවා කරලා ව්‍යාපාරිකයන්ගේ එහෙම දේපලක් ගන්න ඕන නම් ගත්තට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. මේ වෙලාවේ කොහොමද මේ ණය මුදල් ගෙවන්නේ? ඒ නිසා රජයක් විශේෂයෙන්ම දුවන්නේ බදු ආදායමයි. බදු ආදායම උත්පාදනය කරන ව්‍යාපාරය. ව්‍යාපාරයෙන් කියන ඔබතුමාලගේ ප්‍රජාව. ඒතකොට මේ අවස්ථාවේදී බදු ආදායම කඩා වැටලා තියෙන මොහොතක රජයට තවත් ඔබතුමාලා බලපෑම් කිරීම සාධාරණයි. නෑ අපි රජයට අපි කියන්නේ හරි. දැන් අපි රජයෙන් සානාධාර ඉල්ලනව නෙමෙයිනේ මේ වෙලාවේදී. අපි කරන්නේ. දැන් මේ ප්‍රශ්නයත් එක්ක ව්‍යවසායකයන්ගේ ආදායම බිඳුවට වැටිලා නම් ගොවියට එළවලු ටික විකුණ ගන්න බැරි නම් ඊළඟට සංචාරක හෝටල් වලට සංචාරකයෙක් ගෙන්න ගන්න බැරි නම්
අනිකුත් ලයිව් අපේ යන වැඩ පිළිවෙලක් තියෙනවා. වැඩපිළිවෙලක් අපි ඒක තියෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල තමයි අපි ඉදිරිපත් කරන්න අපි ජනාධිපතිතුමාගෙන් අවස්ථාවක් ඉල්ලන්නේ. අපි මෙතනදී රජයට දොස් කියන්නේවත් බැංකු වලට සමහරට දැන් පොලි අනුපාතයක් අඩු කරන්න බැංකුවකට බැරි වෙන්න විදිහක් නැහැ නේ. මේ වගේ විශේෂ සුවිශේෂී තත්ත්වයක් යටතේ මං කියන්නේ. මේ වගේ විශේෂ වසංගතයක් වගේ තියෙන වෙලාවකද එහෙම කරන්න බැරි කමක් නැහැ නේ. හරිද? බැංකු දැන් මෙච්චර කල් හම්බ කරානේ අපි හැමෝම. අපිත් හොඳට හම්බ කරගත්තා, බැංකුත් හම්බ කරගත්තා, රජයත් ආදායම් ගත්තා. නමුත් මේ වෙලාවේ අපි හැමෝටම මේක බලපාලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාඩුව හැමෝම අතරේ බෙදෙන්න ඕනේ කියලා. අපි මේ රජයට චෝදනා කරනවවත් රජයෙන් යමක් සහන ආධාරයක් එහෙම නෙමෙයි. අපි කියන්නේ මේ දීලා තියෙන සහන ටික අපිට තව අවුරුදු දෙකකටවත් ණය සහ පොලි මුදල් වාරික නොගොය සිටීමේ සහන කාලයක් ව්‍යාපාරිකයන්ට දෙන්න. දීලා මේ පරාට නීතිය මේ වසංගතය තුල ක්‍රියාත්මක වෙනවා නම් ඒක අත්හිටුවන්න. ඒක අත්හිටුවලා ඒකට යම්කිසි වැඩපිළිවෙලක් හදන්න මේ වසංගතය ඉවත් වෙන තුරු සහ මේකේ ණයවල පොලි අනුපාතයේ යම්කිසි එක අගයකට. අපි අගය කියන්නේ නැහැ මොකද මෙතනදී එහෙම කියන එක අසාධාරණයි. පුළුවන් උපරිම තනි අගයකට ගෙනල්ලා ව්‍යාපාරිකයන්ට මේ දැන් අපිට දීලා තියෙන මේ වර්කින් කැපිටල් වගේ දීලා තියෙන ණය මුදල් ටිකක් අපිට කාලය දික් කරලා. මොකද අවුරුදු දෙකකට ඇත්තටම මේක ලොකු මුදලක් අරන් ගෙවන්න අපහසුයිනේ. දැන් මාස 6ක ග්‍රේස් පීරියඩ් එකක ඒක දුන්නම මාස 6 ග්‍රේස් පීරියඩ් එක ඉවරනට පස්සේ මේක ගෙවන්න පුළුවන් ක්‍රමයක් අපිට හැදෙන්න එපයි. නමුත් මේ හැදෙන ක්‍රමයක් මෑතක අපිට පේන්නේ නැහනේ. මේ වසංගතයත් එක්ක. ඒ නිසා අසංගතනකට තිබ්බ පොඩිය යම් පොඩියක් තිබුණා නම් වසංගතයේ මේ වසංගත තත්ත්ව උදා වුණාට පස්සේ බැංකුවලින් මේ පොඩිය වැඩි කරා කියන චෝදනාව ඔක්කොම රිඩියුම කරනවා. මම එහෙම චෝදනාවක් කරන්න පුළුවන්. දැන් සමහර හවුසින් ලෝන් වලට 9% දීපු හවුසින් ලෝන් වලට මේ වෙනකොට මේ අපේ ව්‍යාපාරිකයෝ ඉන්නවා 16ක් 15ක් පොලිය අනුපාත හදලා වැඩි කරලා තියෙනවා. හැබැයි කවදාවත් මේක අඩු නැහැ කියලා අපිට ඒගොල්ලෝ අඩු කරන්නේ නැහැනේ කවදාවත්. වැඩි වෙනකොට වැඩි කරාට අඩු වෙන්නේ නැහැනේ. ඒ නිසා අපි කියන්නේ මේ අවස්ථාවේදී මේ සුවිශේෂී තත්ත්වයක් විදිහට මේක සලකලා මේ පාඩුව සමස්තය අතරේ බෙදිලා යන විදිහට මේකට මොන හරි විසඳුමක් වැඩපිළිවෙලක් අපිට සාකච්ඡාවක් ලබා දෙන්න කියලා තමයි අපි අධිකරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. අයිබෝන් මම මේ සිටුවර ජයවල සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික්ක සංවිධායක හැටියට තමයි මේ මාධ්‍යම වල සහභාගී වෙන්නේ. විශේෂයෙන්ම පෞගිය මේ ණය මේ ව්‍යාපාරික මේ වෙනකොට තියෙන ජාතික ප්‍රශ්නයක් හැටියට පැන නගිලා තියෙන දෙයක් තමයි අපේ රටේ තියෙන මේ ව්‍යාපාරිකයන්ගේ ගැටලුව. මේක වරින් වර එනවා ඊට පස්සේ විසඳුම් తాවකාලිකව හම්බ වෙනවා. නමුත් මේකට මේ සාධාරණ සහ මේ සාර්ථක පිළිතුරක් ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි ව්‍යාපාරිකයෝ මෙහෙම සංවිධානය වෙලා මේ විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ මේ වෙනකොට බලධාරීන්ට මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් සිටින විශේෂයෙන්ම 2000 පාස්කු පෙරහර වෙනවා අප්‍රේල් 21 වෙනිදා. ඒකත් එක්ක පැවති රජයත් එක්ක මම හිතන්නේ කිසිම ව්‍යාපාරිකයෙකුට සාහනයක් හම්බුණා කියලා. ඊට පස්සේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා ණය යෝජනා ක්‍රමයක් ආවා. නමුත් කිසිම ව්‍යාපාරිකයෙකුට ඇත්තරම සුළුවා මධ්‍ය පරිමාණ ශාස්ත්‍රය තුල කිසිම ව්‍යාපාරිකයෙකුට ඒක හම්බුන්නේ නැහැ. හම්බුනේ ගත්තනම් ගත්තේ මං හිතන්නේ ඒවකට මේ පාලන තන්ත්‍රයත් එක්ක ඉදවත්කම් පාපු ව්‍යාපාරිකයෝ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට මං හිතන්නේ එම ණය යෝජනා මේ වෙනකොට පරීක්ෂණයකුත් පැවැත්වමින් යනවා ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකත් එක්ක ගත්ත ණය පිළිබඳව. ඒකට සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අපි මෙතුමා කිව්වා වගේ අවුරුදු ගාණක් අපි කැප කරනවා. අපේ තරුණ ජීවිතය කැප කරලා අපි ව්‍යාපාර පටන් ගනිමු. අපි අතර සේවකයෝ විශාල ප්‍රමාණයක් හිටියා. අපි ව්‍යාපාර පොඩි ආදායමකින් පටන්ගෙන සැලකියු මත්තමකට ආවට පස්සේ තමයි අපි බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ ව්‍යාපාර පුළුල් කරගන්න. ඒතර බැංකුව මීට වඩා මේ වෙලාවේ නම්‍යශීලී වෙන්න ඕන ගනුදෙනුකාරයා දිහා බලන්න. නීතිමය ප්‍රශ්නයකුත් තියෙනවා. බැංකු බේර ගන්නත් ඕන. ඒතර මේ 2015 ආපු පාස්කු පෙරහරයත් එක්ක කඩා වැටෙන ව්‍යාපාරවලට සහන දෙන්න ඉදිරිපත් වෙන්නේ අධිකරු ජනාධිපතිතුමා මේ ජයග්‍රහණය ගත්තට පස්සේ. එතුමා තමයි නීතිමය කටයුතු 12:30ක වෙනකම් පළවෙනියෙන්ම එතුමා දිවුරුම් දීලා කරේ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන්නේ මේ රටේ කොඳුනාරටි වැඩිපුරම SME එකෙන් තමයි මේ රටට සියලු බදු හරියට ගෙවන්නේ. ඒ වගේම මේ අවශ්‍ය මේ රජයට ගෙවන බදු මේ සියලුම දේවල් ගෙවන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ශාස්ත්‍රයට 145ක් විතර. ඒ නිසා තමයි අගමැතිතුමා මේ පහුගිය කාලේ කිව්වේ කොඳුනාරටිය මේ රටේ SME එක කියලා. ඒතර මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අවුරුද්දක් ඇතුළත කඩා වැටෙනකොට කොවිඩ් එකට පස්සේ මේක ක්‍රිබ් එකට යනවා. ණය තොරතුරු කාර්යාංශයේ මේ ව්‍යාපාරිකයා මේ අසාදු ලේඛන ගත වෙනවා. ඒක එතකොට ඩෙන්ටිටියක් තමයි ව්‍යාපාරිකයෙක් හඳුනා ගන්න එක බැංකුවට. මොහු කොච්චර ණය තියනවද කියන එක තමයි මේ ණය තොරතුරු කාර්යාංශයේ මේ තොරතුරු මත තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ හඳුනා ගන්නවා මේ ව්‍යාපාරිකයට ණය දෙනවද නැද්ද කියලා. හැබැයි මේ වෙනකන් ওই පාස්කු පෙරහරයත් එක්ක මේ ව්‍යාපාරිකයන්ගේ කලමනාකාරීත්වයේ තියෙන දුර්වලතා හින්දා
ව්‍යාපාර කඩා වැටුනේ 100%ක් 3ක් විතර. ඒක හැමදාම සිද්ධ වුණ දෙයක්. හැබැයි අද රටේ 60%කට වැඩිය 70%කට වැඩිය ව්‍යාපාරික පිරිසක් කඩාගෙන වැටලා ඉන්නේ මේ රටේ ඇතිවෙච්ච මේ ලෝකයේ ඇතිවෙච්ච මේ දැන් තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක. ඉතින් මේක සියලු දෙනා අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපි මේ මාධ්‍ය හමු තියන්නේ මොකද්ද? අපි විතරක් නෙවෙයි 160ක මේ රටේ ඉන්න සියලු ව්‍යාපාරිකයෝ වෙනුවෙන් තමයි සිටුවර ජයබල සංවිධානය ඉස්සරහට ඇවිල්ලා මේ වැඩසටහන කරන්නේ. එතකොට අපේ තියෙන මේ දැන් අපි ගත්ත සංචාරක ශාස්ත්‍රයේත් මේ වෙනකොට මේ කිසිම විදේශිකයෙක් ලංකාවට එන්න එහෙනම් අපි විකල්පයකට යන්න ඕන. ඒ කියන්නේ දේශීය සංචාර කර්මාන්තය දියුණු කරන්න ඕන. හැබැයි ඒ කටයුත්ත කරන්න තියෙන පීරියඩ් එකේදී විශාල රජයට සහ බැංකුවට මේ සියලු දෙනාටම වගකීමක් තියෙනවා. ව්‍යාපාරිකයෙක් එක්ක එකතු වෙලා සහයෝගයෙන් මේ තියෙන තත්ත්වයට මේවන්න. එතකොට දැන් ඔබතුමා අපෙන් ඇහුවා 104 ණය ප්‍රමේය හම්බුණාද කියලා. ඇත්තටම 104 යෝජනා ක්‍රමය එනකොට බැංකුව ඔබතුමා දැක්ක ජනාධිපතිතුමා බල කරලා කිව්වා සෙන්ට්‍රල් බැංකුවකට මේවා දෙන්න කියලා. නමුත් එතන ආයතනයි මේ නිලධාරිසා මේ රටේ තිබ්බ මේකත් මේ තිබුණු ඒ දවස්වල විධායක ජන මේ රටේ තිබුණ දේශපාලන ප්‍රශ්නයක් මත නිලධාරීන්ට මේ ඔබතුමා දකින්න ඇති මාධ්‍ය වලින් මේ බල කරලා කිව්වා මේ SME එකට ඔයගොල්ලෝගේ යෝජනා දෙන්න. හැබැයි ඒ යෝජනාව දුන්නේ ව්‍යාපාරිකයා සහ බැංකුව සහ රජය එකතු වෙලා සාකච්ඡා මට්ටමින් නෙමෙයි. සෙන්ට්‍රල් බැංක් එක තීන්දුවක් කරගෙන 104 දුන්නේ ව්‍යාපාරිකයාගේ තියෙන මේ වියවදම් ටික මේව කරගන්න. එතකොට මේ ලයිට් බිල ගෙවා ගන්න. දීලා තියෙන බඩු වලට චෙක් පට් ටික දැන් ඒ සෙට් එකත් වැටෙනවනේ. ඔය මාස 3 ඇතුළත ට්‍රිප් එකට අසාදු ලේඛන ගත වුණොත් ඒ සෙට් එකත් වැටෙනවා. ඒ අය බේර ගන්න තමයි මේ 104 එන්නේ. හැබැයි ඒත් එක්කම 160ක ප්‍රමාණයක් ව්‍යාපාරේ වැටිලා හිටියා. 160ක් විතර වැටලා හිටියා ඊට කලින්. ඒ අය අසාදු ලේඛන ගත වෙනකොට මේ අයට මේ චක්‍ර ලේඛවල මේ ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ චක්‍ර ලේඛ නිකුත් කරනවා යම් සීමාවන් වලට වෙන් කළා. එතකොට කලමනාකාරතුමා අපහසුතාවයකටපත් වෙනවා. මොකද එතුමාට බෑ මේ චක්‍ර ලේඛයෙන් පිට වැඩ කරන්න. එතකොට පෞද්ගලික බැංකු දන්නවා මේ රටේ තියෙන මේ ආර්ථික අවපාතය නිසා බැංකුව තමන්ගේ අවදානම මේ අඩු කර ගන්නවා. ඒ කියන්නේ ණයක් දීලා මේ ව්‍යාපාරිකයන්ට ගෙවා ගන්න බැරි කියන මතයට බැංකුව වෙනවා. ඒ නිසා තමයි බැංකුව අවදානම බේරගෙන වාණිජ්‍ය බැංකුවාන් එතෙන්දි තමයි අපිට සංවර්ධන බැංකුවක අවශ්‍යතාවයක් මතුවෙන්නේ. එතකොට මේ ණය යෝජනා ක්‍රමයෙන් ප්‍රයෝජනයක් ගත්ත පිරිසක් හිටියා. ඇත්තටම මේ ගොඩනැගිච්ච සුළු හා මධ්‍ය පරිමාණ ඇත්තටම ව්‍යාපාරිකයන්ට නෙමෙයි යම්බුනේ සුද්ධ මූල්‍ය ණය ක්‍රමයේ යටතේ ගිනි පොලියට ණයට දෙන පිරිසක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා දන්නවා මේ වෙනකොට මේ ගෙවල් වල ඉන්න මේ අම්මලා මේ සුද්ධ මූල්‍ය ණය අරගෙන වහ බීලා වතු වල මේ මැරෙන තත්ත්වයකට ආවා. ඒ මොකද මේ රටේ බැංකු හරියට සහනදායි විදියට ක්‍රියාත්මක නොවන නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න සුළුවා මධ්‍ය මේ සුද්ධ මූල්‍ය ණයකරුවෝ ගිනි පොලිකාරෝ බැංකුවෙන් 104ට අරන් 100ක පොලියකට දෙනවා. ව්‍යාපාරික කර ණය නොලැබුණාම ව්‍යාපාරිකයා කරන්නේ මේක ඇදගෙන යන්න ඕන නිසා අර ගිනි පොලිකාරයාගේ ණය අරගෙන බැංකුවට ගෙවන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ සහනය මෙතුමා අහුවා තමයි 6 වෙනි මාසේ 9 වෙනි මාසේ 30 වෙනිදා යනකොට සහන කාලය ඉවර වුණානේ. සහන කාලය ඉවර වෙන කාලය තුලදී හම්බුන සහනය ඇත්තරම මම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාගේ අවධානය ඇවිල්ලා මේ රටේ ආර්ථිකය නිවැරදි දිශාවට ගන්න තමයි මේ සහනය ලැබෙන්නේ. සහනයක් නෙමෙයිනේ හම්බුනේ. සහනයක් නෙමෙයි හම්බුනේ. මූල්‍ය ආයතන කරපු මේවා එක තමයි ගෙවන්න තියෙන ලීසින් වලට අලුත් ණය මුදලකින් තමයි මේක කැපුවේ. එතකොට අලුත් ණය මුදලකින් කපනකොට නැවත ඒගොල්ලෝ අය කරා තාක්ෂේරු වාර්තාකරණයට මුදල් අය කරා. ඊට පස්සේ මේ රීෂෙඩියුල්මන්ට් වලට ලිපි ලේඛන ගාස්තු අය කරා. ඒ සියලුම දේවල් අය කරගෙන අර තියෙන ඊට වඩා ලොකු වාරකයක් තමයි මෙතෙන්ට එකතු වුනේ. එතකොට කබලෙන් රීෂෙඩියුල්මන්ට් එකෙන් ලොකු අවාසියක් තමයි වුනේ. එතකොට මේ පරාටේ නීතිය සම්බන්ධයෙන් 1990 අංක 4 දරන පනතකින් තමයි මේක මේ වෙලාවලා තියෙන මේක ලොකු නීතිමය මේක අද වෙනකොට අධිකරණයේ ඉන්න නීතිඥවරු පවා සියලුම අය මේ පිළිගන්න අසාධාරණ නීතියක් කියලා. අපි කියන්නේ ණය ගෙවන්නේ නැහැ කියන්නේ. රටේ ණයක් ගත්තා නම් මේ බැංකු කරගෙන යන්නේ තව කෙනෙකුගෙන් සල්ලි අරගෙන පොලියට දෙන එකනේ. හැබැයි මේ රටේ සියලුම මේ අවස්ථාවේ මෙතුමා කිව්වා වගේ අපි 2000 මේ පාස්කු පෙරහැරයට කලින් මේ ව්‍යාපාරේ දැන් උතන තියෙන අසාදු ලේඛන ගත වෙනකොට ටිබ් එකේ තියෙන රතු පාටට කොළ පාටට කහ පාටට තමයි තියෙන්නේ. ඒ හඳුනා ගැනීම. එතකොට අපි කොළ පාටට තියෙන ව්‍යාපාරිකයෙක් කියන්නේ හොඳටම ණය ගෙවනවා. හැබැයි ණය නොගෙවන්නේ ඇයි මේ ව්‍යාපාරිකයා? වැටෙන්නේ ඇයි? වැටෙන්නේ හේතුව මේ රටේ ඇති වෙන අපිට වළක්වන්න පුළුවන් ද කොවිඩ්-19 එක අපි දන්නේ නැහැ. පාස්කු පෙරහැරේ අපි කරපු එක නෙමෙයි මෙතුමා කිව්වා. ඊට කලින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වුණ ඔබතුමා දන්නා පල්ලි වලට ගහලා ඇතුරු ප්‍රශ්නේ. අපි සති 3ක් විතර ව්‍යාපාර වහලා හිටියා. නමුත් අපි අපේ ළඟ සේවකයෝ වැඩ කරනවා. ඒ සේවකයන්ට අපි පඩි ගෙවුවා. අපි කෝටි ගණන් මේ ආයෝජනය කරලා තිනවා. ණය අරන් අපි මේ වෙනකොට පොලිය ගෙවලා තිනවා. අපි මේ හම්බ කරපු වලින් 100%ම ගෙවලා තියෙන බැංකු පොලිය.
පොලිය ගෙවලා තියෙන්නේ. ඒ නිසා පොලිය අනුපාත අඩු කරන්න ඕනේ. අනිත් එක තමයි මේ බැංකුවක සියලුම බැංකු මේ ක්‍රියාත්මක වෙන්නේ වාණිජ බැංකු කරන්නේ. මීට එහා ගියපු ගනුදෙනුකාරයා කියලා කියන්නේ ගහකට පොත්තත් එක්ක මේ බැංකුවත් එක්ක ඉන්නේ. එතකොට බැංකුවේ නම්‍යශීලී වෙන්න ඕන මේ අයට කන් දෙන්න ඕන. ව්‍යාපාරිකයා ගොඩ නැගෙන්නකොත් අපි කියන්නේ මේ පරණ තියෙන ණය ගෙවා ගන්න පහසුකම අඳලා දෙන්න බෑ. දැන් පරණ තියෙන ණය ගොඩ ගැහි පොලි වෙවි සිස්ටම් එකේ තියෙනවා. කළමානකාරතුමා කියනවා මෙයාට ණයක් දෙන්න බෑ කියලා. එතකොට හේතුව මොකද්ද? හැබැයි ඔය මේ කිබ් එකේ ඉන්න අයට ණය දෙන්න කියලා රජයෙන් දෙන්නේ කොයි වෙලාවේද? ණය සීමාවට මාසයක් තියලා. ඔබතුමාලා දන්නවද මම සාල්මෝල් ව්‍යාපාර නියලන ව්‍යාපාරිකයෙක් අපිට ඔය කියන පරණ ණය මාස 8ක් විතර යනවා රාජ්‍ය බැංකුවකින් ණයක් ගන්න. කාර්යක්ෂමතාවයේ තියෙන දුර්වලතාවය. දැන් ඔබතුමා ණය ඉල්ලනවා නම් හෙට අපි කියනවා ගම්මිරිස් හරි මොනවා හරි කරන ව්‍යාපාරිකයෙකුට බඩු මිල දී ගැනීම සඳහා ණය මුදලක් ගන්න. ඒ ණය මුදල කලට වෙලාවට නොලැබුණාම එතුමාට ඒ බලාපොරොත්තු වෙන මේ ව්‍යාපාරය කරගන්න බෑ. එතකොට මේ වෙනකොට ගැණුම් විකුණුම් අඩු වෙලා තියෙනවා. දැන් ඔබතුමා බලන්න දෙවෙනි රැල්ල එන්නේ 9 වෙනි මාසේ 30 ඉවර වෙලානේ. මේ දෙවෙනි රැල්ල. දෙවෙනි රැල්ල එනකොට දැන් යාවත් කාලීන වෙලාද ව්‍යාපාර නෑ. මේකට දීර්ඝ කාලයක් දෙන්න ඕන. දැනට සෙන්ට්‍රල් බැංක් එක හිතන අවුරුදු 5ක සීමාව නෙමෙයි ඊට එහා කාලයක් අපිට දෙන්න ඕන. ඊට එහා කාලයක් දීලා සාධාරණ පොලි අනුපාතිකයක් මේ ලෝකේ තියෙන ලොකුම පොලිය අපි ගෙවන්නේ. එතකොට මේ වෙනකොට SME මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ගොඩනගන්න විවිධ රටවල වලින් විවිධ දේවල් කරලා තියෙනවා. 1.5යි ජපානයේ පොලිය. එතකොට ඒ වගේ දේවල් කරලා තියදී අපේ රටේ සහනයක් හැටියට කිසිම දෙයක් හම්බුන්නේ නැහැ නේ. සහන නෙමෙයි හම්බුන්නේ. එතකොට මේ අපිට කියන්න පුළුවන් ජපානයේ 0.1යි පොලිය, ඊශ්‍රායලයේ 0.2යි, තායිලන්තයේ 0.75යි, ඉන්දියාවේ අල්ලපු 5.15. අපි 120ක් ගෙවනවා. ඕඩිය වලට ගෙවනවා 127ක්. ඔබතුමාලා කියන්න ලක්ෂයක් ගත්තොත් ලක්ෂ 27ක් අපි ගෙවන්න ඕනේ. එතකොට හොඳ ඉන්න මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවානේ. බැංකුව කියන හැම බැංකුවම එහෙම නැහැනේ. බැංකුව බලන්න ඕන බැංකුවේ කළමනාකාරීත්වය තමයි බිම්මට්ටමේ ඉන්න කළමනාකරුවා තමයි ගනුදෙනුකාරය හඳුනන්නේ. හැබැයි නීති හදන්නේ කොළඹින්නේ. එතකොට ගනුදෙනුකාර බැංකු කළමනාකරුවා අපහසුතාවයකට පත් වෙනවා මේ චක්‍රලේඛයේ උඩ මේ ව්‍යාපාරිකයා රැකගන්නේ කොහොමද කියන එක. ඒ නිසා මේ චක්‍රලේඛය කියන එක හරියට විසඳුම දැන් ලෙඩාට තියෙන ප්‍රතිකාරයේ අමාරුව කියන්න ඕන ව්‍යාපාරිකයා. අපිට තියෙන අපහසුතාවය. ඒ නිසා ඒක හඳුනාගෙන රජය සහ බැංකුවත් එක්ක මේ තියෙන වාතාවරණය තුළ හොඳ කතිකාවතක් ගොඩනගෙන්න ඕනේ. ඒක ඔස්සේ දීර්ඝකාලීන විසඳුමක් යනවා. දැන් අපි අවුරුදු 25ක් විතර අපේ තරුණ කාලය කප කරලා ව්‍යාපාර ගොඩනගාගෙන ඉතින්. එතකොට දැනට මේ ගොඩනගාගෙන ඉන්න ව්‍යාපාර ඔබතුමාලා හිතනවාද අපි කියන්නේ අලුත් ව්‍යාපාරිකයා පරණ ව්‍යාපාරිකයා කියලා. ඔහුගේ තියෙන ඒ ශක්තියත් එක්ක තමයි ව්‍යාපාර ගොඩනගන්නේ. සියලුම ව්‍යාපාරිකයන්ට හම්බුන ඔය අවුරුදු 104 දීලා තියෙන ව්‍යාපාරික දෙන මොක මේ වෙලාවේ ගෙවන්න පුළුවන්ද දැන් ගත්ත කට්ටියට ගෙවන්න බෑනේ. එක තමයි බස්නාහිර පළාත වහනවා කියලා කියන්නේ සියලු සැපයුම් ජාලයම අඩපණ වෙනවනේ. සියලුම ස්ටෝස් සියලුම මේ මූල්‍ය ආයතන වල සියලුම ප්‍රධාන මේවායක තියෙන ගම්පහස කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත. ඒතකොට මේ කොළඹ දිස්ත්‍රික්කේ වහනවා කියලා කියන්නේ මේ වගේ මෙහෙයුම් අඩු වෙනවා. එතකොට අපේ තියෙන ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එතකොට දැනට මේ ඒකත් එක්ක අපි ගෙවන පොලිය සහ වාරිකවල වෙනසක් වෙලා නැහැනේ. එතකොට අපිට මාස 3ක් වගේ කෙටි කාලයක් තුල මේ රටේ උද්ගත වෙන ජාතික ප්‍රශ්නයකදී මේ අර පරණ තිබ්බ නීති රාමුව තුල කොටු කරලා අපිට මේ අපේ ව්‍යාපාර මේ ගොඩනගන්න කොච්චර කැපකිරීමක් කරනවද? ඒ නිසා බැංකු වලින් මීට වඩා නම්‍යශීලීව මේ ව්‍යාපාරිකව රැකගන්න මේ කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. එතකොට මේ 104 කියන ණය යෝජනාවකින් මේ 110කටවත් හම්බුන්නේ නැහැ. වැඩි හම්බෙලා තියෙන්නේ වැඩි පිරිසකට. එතකොට චෙක් පත් වල තියෙන ඔබතුමා කියන්නේ චෙක් පතකට අපි බැංකු ගත කරපුවාම රුපියල් 10000ක චෙක් පතකට රුපියල් 4500ක් කපනවා මේ රිටර්න් ගාස්තු. මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ ගනුදෙනුකාරයාට මේ චෙක් පත පාස් කරලා සහයෝගයක් දෙනවා වෙනුවට අද වෙනකොට බැංකුවල තියෙන මේ බැංකුවේ තියෙන පාඩුව පියවා ගැනීම සඳහා හිතාමතාම චෙක් පත් රිටර්න් කරනවා. ඒක ආදායමක් බැංකුවේ. බැංකුවක ආදායම. ඒතර ඔබතුමා අපි දානවා රුපියල් 10000ක් අද බැංකුවකට. 10000ක් දැම්මට පස්සේ කළමනාකාරතුමා කියන්නේ අපේ අපේ තියෙන මොකක් හරි account එකකින් හරි loan එකකට යන්න තිබ්බ අඩුවක් රුපියල් 100ක් 200ක් අර රුපියල් 10000න් බැංකුව අය කරගන්නවා. එතකොට මේක චෙක් පත ගෙවන්න අඩු වෙනවා. අඩු වුණාට පස්සේ සිස්ටම් එක වෙනස් කරන්න බෑනේ. සිස්ටම් එකේ තියෙන විදියට මේකේ බැංක් එතකොට යනවා TOD-ක් විදියට. TOD-ක් කියන්නේ බැංකුව අයිරාවකට යනවා. අයිරා ගාස්තු රුපියල් 2000යි. ඒක වෙනම ගන්නවා. චෙක් පත නැවත මෙහෙට කියන්නේ හර කරලා බැර කරනවා. ඊට පස්සේ කරන වැඩේ රුපියල් 10000ක් රුපියල් 5000ක චෙක් පතකට රුපියල් 100ක් අඩු කරලා ඉවරලා ගනුදෙනුකාරයාට
ඒක ගෙවන්නේ නැතුව රුපියල් 5000ට 4500කුයි 6500ක් ගනුදෙනුකාරයාගෙන් අය කරනවා. එතකොට මේක අසාධාරණ වැඩපිළිවෙලක් නෙවෙයිද මේ වෙලාවේ කරන. ඒ නිසා මෙන්න මේ නීතිය සහ මේ සිස්ටම් එකේ චේන්ජ් එකක් අවශ්‍ය වෙනවා. ඒකත් එක්ක අපිට පුළුවන් මේ ව්‍යාපාර ගොඩනගා ගන්න දේශීය කර්ම සෞභාග්‍ය දැක්ම යටතේ දේශීය ව්‍යාපාර ගොඩනගනවා නම් දේශීය ව්‍යාපාර දැන් මේ ඉන්නේ අධ්‍යක්ීම් බහුල ව්‍යාපාරිකයෝ. අපි හොඳට ගනුදෙනු කරාවු පිරිසක්. නමුත් යම්කිසි තැනකදී රටේ තියෙන ජාතික ප්‍රශ්නයකදී ව්‍යාපාර ගොඩනගන්න බැරි වෙනවා. එතනදී අපි කියන්නේ සාධාරණ හේතුවක් වෙන්න ඕන. අපි නෙමේ පාස්කු පෙයාරය කරේ, අපි නෙමේ මේ කරේ. නමුත් අපිට පේනවා මේ රටේ යන මේ අපි කොච්චර කතා කරත් මේ රටේ දේශීය ව්‍යාපාරිකයා සහ මේ කර්මාන්ත ටික රැකගත්තේ නැත්නම් බැංකුව කඩාගෙන වැටෙනවා. බැංකුවට අය පොලියට දෙන්න වෙන්නේ කාටද? රාජ්‍ය සේවකයෝ ටික තමයි දැන් අල්ලගෙන ඉන්නේ. එයාගේ සියලු මුදල් ටික ගන්නවා. ඊට පස්සේ මේ ක්‍රමය අපි විරුද්ධයි. මේ ක්‍රමය ඇත්තටම මාපියා එකක් නේ. මේක විවිධ ලොකු ශ්‍රේෂ්ඨ පුරා කතා කරන්න ඕන දෙයක්. නිසා අපි කියන්නේ ඔබතුමාලගේ සහයෝගයයි අතිගරු ජනාධිපතිතුමාට අපි මේ වෙලාවේ මට වගකීමක් ගන්න බැරි ප්‍රශ්නයක් මේක. නමුත් අපිට තියෙන තොරතුරු අනුව සමහර ආයෝජන තියෙනවා ලීසින් කම්පැනි වල. ඒවා ආරක්ෂා කරගන්න කට්ටිය කතා කරනවා. එතකොට ඒක හරහා මේ දේශීය ව්‍යාපාරිකයෝ රැකගන්න නෙවෙයි. නිසා ජනාධිපතිතුමාත් වැරදි මේ ආකල්ප වලට නිලධාරිපත් කරගෙන තීන්දුව తీරන ගන්න නැතුව රජයත් ව්‍යාපාරිකයත් සහ බැංකුවත් කියන මේ සියලු දෙනා ආරක්ෂා කරගෙන යන වැඩපිළිවෙල සිටුවර ජයබල සහයෝගදායකයන් අපි ළඟ විසඳුමක් තියෙනවා. ඒකට අපේ ජාතික සංවිධායකතුමා කිව්වා වගේ අපි එකතු වෙලා මේක කරන්න ඕන. සියලු දෙනාට ප්‍රශ්න තියෙනවා. ව්‍යාපාරිකයෝ හැටියට ඔබ දන්නවා මේ රටේ වැටිච්ච ව්‍යාපාරිකයෝ අපි හඳුනාගත්ත ලක්ෂයකට වැඩි ඉන්නවා. එතකොට මේ අයගේ දේපල අත්පත් කරගෙන වෙන්දේසි කරන්නත් ඒ වගේම ව්‍යාපාරිකයෝ පිරිසක් ඉන්න බෑ. වින්දේසි කරන්න. එතකොට සමහර මම දන්න ව්‍යාපාරිකයෙක් කිව්වා කෝටි 30යි වටිනාකම මේ වෙනකොට 90%ක් එතුමා ගෙවල ඉවරයි. හැබැයි සංචාරක කර්මාන්තය කඩා වැටෙනකොට එතුමා ක්ලිබ් එකට යනවා. වාරික 3ක් ගෙවා ගන්න බැරි වුණාට පස්සේ බැංකුව බලනවා. බැංකුව හැම වෙලාවෙම බලන අපි බැංකුවට චෝදනා කරනව නෙමෙයිනේ. බැංකුව සාධාරණයි. බැංකුව වාණිජ බැංකුව. ඒගොල්ලෝ බලන්නේ Tamanගේ ලාභය. එතකොට මේ තියෙන ව්‍යාපාරිකයේ වටිනයි. මේ වෙලාවේ විකුණන්න පුළුවන් ව්‍යාපාර පරාටේ ඔක්ෂන් එක දාලා ඉක්මනට වෙන්දේසි කරනවා. ඒකට අවශ්‍ය කරන ගැඩුම්කාරයෝ ඒ අයම හොයාගන්න. ඒක නිසා තමයි මේක මේ වෙනකොට කඩා වැටලා තියෙන්නේ. දේශීය ඔබ දන්නවා වීමෝල් 70%ක් මේ වෙනකොට රටේ තිබ්බ වීමෝල් පොළොන්නරුව මෙතනින් ගියාම මේ මර්ධක හමුල මාතලේ ක්‍රියාත්මක වුණා. සියලු වීමෝල් මේ වෙනකොට 90%ක් වහිලා තියෙනවා. ඔය වැහිච්ච ව්‍යාපාර සියලුම ව්‍යාපාර වැහිලා තියෙන්නේ මේකට ලොකු මේ චෝදනා තියෙනවා. එතකොට ප්‍රධාන පෙළේ මේ වීමෝල් ලිමියන් සහ ඒ අය එකතු වෙලා මේවට සම්බන්ධතාවයක් තිබුණා. ඒ නිසා තමයි මේක කඩා වැටෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කිසිම දැන් ඔබ දන්නවා බැංකුවකට account එකක් අරන් ඕපන් කරන්න ලියාපදිංචිය වෙන්න එපයි ව්‍යාපාරය. නමුත් අද සුළු කියන කොටස ගත්තොත් සුළු හා මධ්‍ය පරිමාණ සුළු කියන මේ සුද්ධ කොටසේ ඉන්න පිරිස අද බලන්නකෝ පොලේ යන මිනිස්සයාට ටීවිල්ලයක් කරන් පොලේ යන මිනිස්සයාට මුකුත් සාහනයක් නැහෙනි. ඒ මනුස්සයාට ගෙවා ගන්න බැරුණා වාහන යනවා. කාටද කියන්නේ ඉන්නේ? ඒ නිසා ව්‍යාපාරිකයන්ට කියන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි සිටුවර ජයබල ව්‍යාපාර සංවිධානය මේ රටේ ජාතික ප්‍රශ්නයක් තියෙන වෙලාවේ සියලු දෙනා එකතු වෙලා මේ රජය අපහසුතාවය ලක් කරන්නේ නැතුව මේ ව්‍යාපාරිකයෝ ටික ගොඩ ගන්න NPL ගිහිල්ලා තියෙන ව්‍යාපාරිකයෝ තියෙන ව්‍යාපාර 160ම රීෂෙඩියුල් කරන්න ඕන දීර්ඝ කාලයකට. ඒකලා පොලිය විතරක් අය කරගන්න අවුරුද්දක chance එකක් දෙන්න ඕන. මොකද පරණ ධාරිතාවයට සහ ඒ ව්‍යාපාරය ගොඩනගා ගන්න ඕන. එතකොට සේවකයෝ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ගෙවල් වල ගිහලා අපිට කනගාටුදායකයි. ඇත්තම මේ වෙනකොට අසරණ වෙලා ඉන්නවා. අවුරුදු අපේ පියාගේ කාලේ වැඩ කරපු සේවකයෝ අපි අද අවුරුදු අපි පිහිට වෙන්න ඕන වෙලාවක ඒ මිනිස්සු අපි අද වෙනකොට අසරණ වෙලා පවුලේ මේ තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න බැරි වාතාවරණයක් තියෙනවා. සියලු දෙනාම මේ විධායක ශ්‍රේණි වල රැකියාවල නිරත වෙන්නේ නැහැ. වීමෝලක් ගත්තත්, කඩයක් ගත්තත් අධ්‍යාපනයේ හදාරපු නැතු පිරිසක් මේ ඔබතුමාලා දන්නවා බඩු මේ එහාට මෙහාට ගෙන යන්න සේවකයෝ අවශ්‍ය වෙනවා. බඩු කිරන්න සේවකයෝ අවශ්‍ය වෙනවා. ඒ සියලු දෙනාම සේවකයෝ 50 60 තිබ්බ ව්‍යාපාරවල සේවකයන්ට අද යන්න එන්න තැනක් නැති වෙලා තියෙනවා. අපිට ඉන්ෂුරන්ස් එකක් නැහැ. දැන් අද පාර්ලිමේන්තුවකට ගියොත් එහෙම අවුරුදු 5ක් හිටියොත් ගෙවනවා මේ විශ්‍රාම වැඩම. නමුත් රට වෙනුවෙන් කැපවිච්ච අපි අපේ දේපල උකසර තියලා බැංකු නඩත්තු කරලා අපි මේ තමන්ගේ සුවයසාය නැගිටලා මේ රටේ ජාතික ආදායමට දායකත්වයේ දරපු ව්‍යාපාරිකයෝ ටිකට මෙහෙම වෙන එක කනගාටුදායක තත්ත්වයක්. අපි හිතන්නේ ව්යාපාරිකයෙක් හදන්න වෙයි කියලා. මෙතන ඉන්න සියලු දෙනාම හොඳ ව්‍යවසායකයෝ. මේ අය ගොඩනගෙන්න අපිට අවුරුදු 25ක් 30ක් ගියා. අපි පුංචි කාලේ ව්‍යාපාර පටන් ගෙන මෙතෙන්ට ආවේ. මේක වෙලා තියෙන්නේ ඇත්තටම මේ ජාතික ව්‍යසනය නිසා. ඒ නිසා සියලු දෙනාම මේ වෙලාවේ නම්‍යශීලී වෙලා සියලු මේ කතිකාවතට එකතු වෙන්න කියන යෝජනාව තමයි මම කරන්නේ.
මගේ නම සරත් කරුණාදාස. වික්‍රමසේකර සිටුවර ජයබල සංවිධානයේ ජාතික සංවිධායක සහ මායා රට ප්‍රධානී හැටියට කටයුතු කරනවා. සිටුවර ජයබල සංවිධානය රුණුපීටි මායා තුන්හෙලේ ශක්තිය එක්සත් කරමින් හැදුණු වෙළඳ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ගේ එකමුතු සංවිධානයක්. අපි COVID-19 ව්‍යසනයේ හමුවේ සමස්ත ලෝකයේම වෙනස් කරමින් මේ COVID-19 ව්‍යසනයේ පැතිරෙනවා. ඒ නිසා අපි වගකීමක් හැටියට යල්පැන ගිය නීති රීති වෙනස් කරලා මේ රටේ ව්‍යාපාරිකයන්ට ගැළපෙන ආකාරයෙන් නීති රීති සකස් කරලා බැංකු සහ මූල්‍ය පද්ධතිය නව ක්‍රමවේදයකට සකස් කර ගැනීමෙන් මේ රට ගොඩනගන්න ව්‍යාපාරික වශයෙන් ඉදිරියට ඇවිත් තියෙන සංවිධානයක්. මම කෙටි හැඳින්වීමක් කරනවා සියලු ණය සහ ලීසින් වාරික ගෙවීම සඳහා වසර 2ක සහන කාලය ලබා දීමත් ප්‍රමාද ණය අය කර ගැනීම සඳහා සමහර බැංකු විසින් වර්තමානයේ කිසිසේත් නුසුසු ආකාරයෙන් පරාටේ නීතිය උපයෝග කර ගැනීමෙන් ඉතා වටිනා දේපල වෙන්දේසි කර කුණු කොල්ලයට අත්පත් කර ගන්නා ක්‍රමයේ වෙනුවට දෙපාර්ශ්වයේම ආරක්ෂා වන ක්‍රමවේදයකට නීතිය වෙනස් කිරීම හෝ වසර 3කට අත්හිටු වීම. ඒ වගේම තුන්වෙනි එක NLP සහ ක්‍රිප් මත ණය ලබා නොදීමේ ක්‍රමය අහෝසි කිරීම හා 4 කාරක ප්‍රාග්ධන ණය අවශ්‍ය සියලු සුළු හා මධ්‍ය පරිමාණ සියල්ලන්ටම ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට ගොවියන්ට ලබා දීම. හතරවෙනි එක බැංකු හා මූල්‍ය ආයතන කඩාවැටීමකදී ස්ථිර තැන්පත් මුදල් සඳහා මේ වන විට මහ බැංකුව විසින් වග කියන රුපියල් ලක්ෂ 6ක සීමාව ඉවත් කර සම්පූර්ණ තැන්පත් මුදලට ආරක්ෂාව ලබා දීම. අංක 5 වත්මන් ගැටලුවට හේතුව ඊට විසඳුම සහ විසඳුමට යන මාර්ගය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව අතිගරු ජනාධිපතිතුමාට බාර දීමට සහ ඒ පිළිබඳව පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා ගැනීම යන කරුණු උපයෝග කර ගැනීමෙන් අතිගරු ජනාධිපතිතුමාට විශේෂ බාර අමාත්‍යවරයාට සහ මහා බැංකුව අධිපතිතුමා ප්‍රමුඛ මූල්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අපි අස්සන් දසලක්ෂයක පෙත්සමක්. අපි ඒකේ වැඩ කටයුතු රුහුණු මාන පීඨේ තුනෙන්ම අපි ආරම්භ කරනවා. මහනුවර දළදා මාලිගාව අභියසිනුත් අනුරාධපුර පූජා නගරිනුත් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියනුසුත් මෙම සතියේ බ්‍රහස්පතින්දා නම් 5 වෙනිදා අපි සියලු ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් සියලු ණයකරුවන් සහ සියලු බැංකු තැන්පත්කරුවන් සිය බැංකු නිලධාරීන් පවා මේකට අත්සන් තබන ගිවිසුමක් බවට පත් වෙනවා. මේ ගිවිසුම අත්සන් කළ ජනාධිපතිතුමාට බාර දෙන්න නියමිතයි. එහෙනම් මගේ පණිවිඩය මෙම කාර්යය සාර්ථක කරගන්න අපිට මේ රට ගොඩ දාන්න පුළුවන්. COVID-19 වසංගතය නෙමෙයි මොන වසංගතය ආවත් අපි මේ රට ගොඩ දානවා. මේ ව්‍යාපාරයේ හැටියට අපි මේ රට ගොඩ දා ගන්න පුළුවන්. අපිට අවස්ථාවක් ලබා දෙන්න ව්‍යාපාරත් බැංකුත් රාජ්‍යයත් අතර තුන් හිතවත්කම ගොඩනගමින් අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා සමග අපට සාකච්ඡාවක් දෙන්න. ඔබතුමාට ඒ සම්බන්ධයෙන් අපි දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. අයිබුවන් මම සිසිර වික්‍රමසේකර සිටුවර ජයබල සංවිධානයේ ජාතික සංවිධායක හැටියට අද මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළා. මොකද අපේ රටේ අද වෙනකොට COVID-19 ව්‍යසනය හමුවේ සියලුම ව්‍යාපාර ඉතාම අසීරු තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාවේ සියලු මාධ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳව රජයට කියන්නත් මේ ව්‍යාපාරවල තියෙන ගැටලු හඳුනා ගනිමින් ඉදිරියට යන්නත් අපේ ව්‍යාපාරිකයන්ට හැකියාවක් ලැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන අපි තීරණය කරා. සිටුවර ජයබල සංවිධාන ව්‍යුහය ගැන මම පොඩ්ඩක් කතා කළොත් සිටුවර ජයබල සංවිධානය අද මේ ශ්‍රී ලංකාව තුළ අපි වසර 2කට පමණ පෙර ආතුව සිටන් පටන් ගත්තු සංවිධානයක්. මේ සංවිධානය ඇත්තටම දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් එම දිස්ත්‍රික්කවල සියලු නායකයන් දිස්ත්‍රික්කවල ව්‍යාපාර සංවිධාන එකමුතු කරගනිමින් ව්‍යාපාර සංවිධාන නායකයන් එක රාශි වෙමින් බී වෙච්ච සංවිධානයක්. අපේ සංවිධානය රට තුල ව්‍යාපාර ශාස්ත්‍රය තුල ඇතිවිය යුතු වෙනස්කම් සහ බැංකු තුල ඇතිවිය යුතු වෙනස්කම් රටේ යල්පැන ගිය නීති රීතිවල ඇතිවිය යුතු වෙනස්කම් සහ රජයට බල කිරීම සම්බන්ධයෙන් කරන සහ වෙනස් කිරීමේ ක්‍රමවේදයකට යන ව්‍යාපාර සංවිධානයක්. අපේ ව්‍යාපාර සංවිධානයේ වෘත්තිකයන්ගෙන් සහ ව්‍යාපාරිකයන් සඳුන්ලත් සංවිධානයක්. දැනට මේ වෙනකොට දිවෙන පුරා ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අපි සමග සම්බන්ධ වෙමින් මේ ගමන යනවා. මම පැහැදිලිව කියන්න ඕනේ අපේ අරමුණු 7ක් තියෙනවා. අපි අරමුණු 7ක් පෙරදරි කරගෙන තමයි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. දේශීය ව්‍යාපාර සංවර්ධන සහයෝගිතාවය, ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතාවය, වෙළඳ සහ පාරිභෝගික සම්බන්ධතා සංවර්ධනය, පාරිභෝගික සහ පාරිභෝගික භාණ්ඩ සුරක්ෂිතතාවය, සම්පත් රැක ගැනීම සහ නිසි පරිහරණය, රාජ්‍ය සහ දේශපාලනික වෙළඳ තීරණ විශ්ලේෂණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අරමුදල. මෙන්න මේ වගේ කාරණා 7ක් අරමුණු 7ක් පෙරදරි කරගෙන අපි සංවිධානයේ මෙහෙවන්නේ. අපි මේ සංවිධානයේ මෙහෙවීමේ
අද කාලීන මාතෘකාවක් හැටියට බැංකු සහ මූල්‍ය ආයතන වලින් දැඩි පීඩනයක් එල්ල වෙලා තියෙනවා අපේ ව්‍යාපාරික ප්‍රජාවට. මේ ව්‍යාපාරික ප්‍රජාවට මේ එල්ල තියෙන දැඩි පීඩනය හැමුවේ ව්‍යාපාර රැකගන්න බැරි තත්යකට ව්‍යාපාරිකයන් පත් වෙලා තියෙනවා. ව්‍යාපාරිකයන්ට ඇත්තටම අද වෙනකොට සමාජීය ව්‍යාපාරවල තියෙන දේපල බැංකු වලින් වෙන්දේසි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ රටේ අවුරුදු 30කට ඉස්සර ඊයේ 1990 පටන් අපේ රටට ඔබින්නේ නැති විදේශ බලපෑමකින් යටත්ව ආපු නීති රීති දැනට බැංකු තුල ක්‍රියාත්මක වෙනවා. එම නීති රීති වලට කැමති බැංකු ඊටාම සීමා සහිත පිරිසක් පමණයි. ඒ නීති රීති වලට කිසිම කෙනෙක් කැමති නැහැ. නමුත් නීති රීති වල තියෙන නිසා ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අතුරින් අපිට එකක් ගන්න පුළුවන් පරාටේ නීතිය. මේ පරාටේ නීතිය යටතේ කිසිදු අධිකරණයකට යාමකින් තොරව සියලුම ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසියට ගැනීමට බලයක් බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය සතුව තිබෙනවා. මෙන්න මේ නීතිය නිසා අද අසරණ වෙලා තියෙන ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න බැරුව ගොඩක්ම දුරට වහවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙනුවෙන් අපි යම්කිසි වචනයක් අපි මේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපේ රටේ NLP වගේ ගියපු ව්‍යාපාරිකයෙක් තමයි ණය ගෙවා ගන්න බැරුව NLP ගිය ව්යාපාරිකයෙක් ආපහු ඉස්සරහට යන්නේ කොහොමද නැගිටින්නේ කොහොමද කියන එකේ මත ණයක් ගැනීමටවත් බැරුව ලත වෙන ආකාරයෙන් බැංකු පද්ධතිය තුල සැකසීලා තියෙනවා. අපි කියන්නේ බැංකු පද්ධතියකට බැංකු පද්ධතිය වැටෙන්න ඕනේ කියලා. ඇත්තටම තැම්පත් කරුවන් දහස් ගණනක් බැංකු වල ඉන්නවා. එimhe තැම්පත් කරුවන් මේ බැංකු මතින් යැපෙනවා. මේ තැම්පත් කරුවන් පව ආරක්ෂා වෙන විදිහේ නවමු වැඩපිළිවෙලක් නවමු බැංකුකරණයක් මේ රට තුළ ස්ථාපිත විය යුතුයි. ඒ වගේම අපේ රටේ සංවර්ධන බැංකු තිබුණා. මේ සංවර්ධන බැංකු විදේශීය බලපෑමකට යටත්ව හෝ කුමන ආකාරයෙන් හෝ අද වෙනකොට සංවර්ධන බැංකු නැති වෙලා තියෙනවා. මේ සංවර්ධන බැංකු නැතිවීම සම්බන්ධයෙන් අපේ රටේ ව්‍යාපාරිකයන්ට දැඩි අපහසුතාවයකට පත් වෙනවා. සියලුම වාණිජ්‍ය බැංකු හරහා මේ ගෙන යමින් පවතින මේ අර්බුදකාරී තත්ත්වය තුළ ව්‍යාපාරිකයන්ට ඔලුව ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හෙළ ව්‍යාපාර සියල්ල අඩපණමින් පත් වෙලා තියෙනවා. රුහුණු පීටි මායා කියලා අතීතයේ පැවති අපේ රටේ අතීතයේ පැවති පරිපාලන ක්‍රමවේදයන් ඔස්සේ අපේ සංවිධානය අපි මෙහෙवला තියෙනවා. සංවිධානයේ රුහුණු රට ප්‍රධානී, මායා රට ප්‍රධානී, පිහිටි රට ප්‍රධානී කියලා අපි ප්‍රධානීන් තුනෙන් දෙනෙක් පත් කරලා තියෙනවා. අපි ඒ අනුව යමින් අපේ සංවිධාන ව්‍යුහයේ මුළු ಜಾති ආගම් කුල ભેද නොසලකා සියලුම ව්‍යාපාරිකයන් රැකගෙන ජාතික වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔස්සේ අපි කතා කරේ මේ බැංකු සහ මූල්‍ය ආයතන වලට නව පණක් දීලා රජයත් බැංකුවත් ව්‍යාපාරිකයත් තුන් හිතවත්කමක් ගොඩනගලා මේ තුන් ගොල්ලත් එකතුව මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් මට්ටමකට ගෙන ඒවට තමයි අපේ තියෙන එකම අභිලාෂය. ඒ නිසා බැංකු පද්ධතිය පැවතිය යුතුයි. බැංකු පද්ධතියක් පවතින්න බෑ ව්‍යාපාරිකය නැතුව. ව්‍යාපාරිකයා වැටුනොත් බැංකුව වැටෙනවා. බැංකුවක් පවතින්න නම් බැංකුව ණය දෙන්න ඕනේ. බැංකුවේ මූලික ආදායම පොලි ආදායම. ඒ පොලි ආදායම ගන්න නම් බැංකුව ණය දෙන්න ඕනේ. ව්‍යාපාරිකයා ණය ගන්න ඕනේ. ඒවා නිසි ආකාරයේ ගෙවන්න ඕනේ. ඒවා ගෙවීමට වැඩපිළිවෙලක් සැකසීමේදී නීති රීති රාමුව නැවත වෙනස් විය යුතු වෙනවා. මොකද යල්පැන ගිය නීති රීති කොවිඩ් වෛරස් සංගතයේ හමුවේ කිසිසේත්ම බලපාන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයටම බලපාව මේ කොවිඩ් වසංගතය අද ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඉතාමත් දරුණුව. ඒ වගේම නැවත පත්වෙච්ච රජය මේ අලුත් පත්වෙච්ච රජය අපහසුතාවයට පත් වෙන ආකාරයෙන් දැඩි බලපෑම් දැඩි අභියෝග එල්ලමින් පවතින අවස්ථාවක්. අපිට දේශපාලන කිසිම අරමුණක් නැහැ. අපිට අරමුණ තියෙන අවශ්‍යතාවය රටේ ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින්න. එන ව්‍යාපාරිකයා වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග අපිට ගන්න අවස්ථාවේ තියෙන්නේ. මේ ව්‍යාපාරිකයන් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමේදී ජනාධිපතිතුමාට එක්ක සමග එකට ඉඳිමින් ජනාධිපතිතුමාට සහයෝගයක් දෙමින් අපි මේ ගමන යන්න ඒක අපි ඉතාමත් අගය කරනවා. එතුමාගේ දර්ශනය ඔබ විඳින සෞභාග්‍ය දැක්මට අපි ඉතාමත් සාර්ථකව අපි සහයෝගය දෙනවා. එවන් ව්‍යාපාරික පිරිසක් මේ සම්බන්ධයෙන් අපි එකතු කරගන්න අපි කටයුතු කරමින් යනවා. ඒ නිසා මම ඉතාමත් අවධාරණය කියා සිටිනවා මෙම තුන් හිතවත්කම බැංකුවත් රජයත් ව්‍යාපාරිකයත් අතර තුන් හිතවත්කම ගොඩනගමින් මේ රටේ ව්‍යාපාර රැක ගන්න පුළුවන් ක්‍රමවේදයක් සෑදීමට ජනාධිපතිතුමාට අපි අවස්ථාවක් ඉල්ලා සිටිනවා. මම කියන්න කැමතියි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපි ජනාධිපතිතුමා ගාව අපි සාකච්ඡාවක් ඉල්ලන්නේ. අපි මේ රටේ
වසර දෙකක ප්‍රමාණ කාලේ ඉඳන් මේ අර්බුදය ගැන කතා කළා. මේ ව්‍යාපාරික අර්බුදය ගැන වසර දෙක ප්‍රමාණ කාලේ ඉඳන්. මේ වසර දෙක ප්‍රමාණ කාලේ ඉඳන් කතා කරත් අපිට තාම ජනාධිපතිතුමාගේ අවස්ථාවක් ලැබුණේ නැහැ. එතුමත් එක්ක මේසයක් මත වාඩි වෙලා මේසයක් වාඩිලා මේ ගැන කතා කරන්න. ඒ නිසා අපිට අවශ්‍යයි ඔහු සමග මූණට මූණ මෙම සාකච්ඡාව කරන්න. ව්‍යාපාරික විදිහට අපි වගකීම ගන්නවා. මේ රටේම වගකීම අපි ගන්නවා. අපි මේ අවුරුද්දේ පෙබරවාරි 29 අවුරුදු අධික අවුරුද්දක් පෙරවරු 29 දළදා මාලිගාවේ නාථදේවාල භූමියේ කොරෝනා වසංගතය ලංකාවට පැමිණිටත් ප්‍රථම ලංකාවට කොරෝනාවෙන් ආරක්ෂා කරලා දෙන්න කියලා අපි පිරිත් පින්කමක් කරලා අපි ව්‍යාපාරිකයෝ පොරොන්දු වුණා. අපි අවුරුදු 4ක් ඇතුළත මේ රට ජයපිරි ණය නැති අපේ රටක් බිහි කරනවා කියලා අපි තේමාවක් ඔස්සේ කටයුතු කළා. අපිට මේ ජයපිරි ණය නැති අපේ රටක් තේමාව ඔස්සේ මේ රට බිහි කරන්න නම් අපිට අනිවාර්යෙන් රාජ්‍ය සහයෝගය ඒ වගේම බැංකු වලින් තියෙන මේ සහයෝගය අවශ්‍යයි. ව්‍යාපාරිකයයි කටයුතු කරලා දෙනවා. ඒකට අපි පොරොන්දු වෙනවා. ඒක අපිට වග කියනවා කියලා අපි මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමාත් සමග අපි ඉන්නවා. ඔබ සමාගයේ දර්ශනීය දැක්මට අපි සහයෝගය දෙනවා. අපිට ඔබතුමාත් සමග බැංකුවත් සමග සාකච්ඡාවක් ලබා දෙන්න කියලා මම ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි. රජයෙන් ඇත්තටම සහන පැකේජ් එකක් හඳුන්වා දුන්නා මේ අවුරුද්දේ මුල ජනවාරි සිට. මොකද? පැකේජ් එකක් හඳුන්වා දුන්නා මේ අවුරුද්දේ මුල භාගය තුල. මෙම සහන පැකේජ් එක බැංකුවට මහ බැංකුවෙන් දෙන්න කියලා නියම කරපු අවස්ථාවේ බැංකුවට මේ කාටද මේක දෙන්නේ කියන එක තෝරා ගැනීම පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව ගන්න මම වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ තෝරා ගැනීම තුලදී මේ NLP ක්‍රිප් සහ ණය පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරයෙන් පවා අසරණ වෙලා ඉන්න ව්‍යාපාරිකයන්ට මේ NLP ක්‍රිප් කියන එකට මේගොල්ලෝ යටත් වෙලා හිටියා. ඒ නිසා ඒ වගේ ව්‍යාපාරිකයන්ට මේ ණය ලැබුණේ නැහැ ඇත්තටම. ඒතකොට ලැබුණේ කාටද? ඒකත් ලොකු ප්‍රශ්නයක්. සංඛ්‍යා ලේඛන වලින් පෙන්නවා මහ බැංකුවට ලැබිච්ච තැන් මොනවද? මේ අපි මේ ණය ටික වියදම් කරා කියලා. ඒක අපිට ලැබුණා කියලා. නමුත් අවුරුදු ගණනාවක් ව්‍යාපාර ශේෂ්ත්‍රවල නියැලෙමින් අවුරුදු 20ක් 22ක් 25ක් 30ක් තර ව්‍යාපාර ශේෂ්ත්‍රවල නියැලෙමින් ඉන්න ව්‍යාපාරිකයෙක් ඒ ව්‍යාපාරිකයාත් කඩාවැටීමකදී මේ තියෙන නීති පද්ධතියත් එක්ක බැංකුව දෙන්නේ නැත්නම් ඒ ණය මුදල ඒ ව්‍යාපාරිකයා ආපෞදුරට එයා ව්‍යාපාරික ගෙනන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එහෙනම් මේ ණය මුදල නව ව්‍යාපාරිකයෙකුට දීලා වැඩක් තියනවද? ඒක ලොකු ප්‍රශ්නයක්. නව ව්‍යාපාරිකයෙකුට අර වසර ගණනාවක අත්දැකීමක් තියනවද? තමන්ගේ ව්‍යාපාර නැවත ගොඩ ගන්න පුළුවන් මට්ටමක අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයෙක් විය යුතුනේ. අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයාට එම ණය මුදල යන්නේ නැතුව නව ව්‍යාපාරිකයෙකුට යෑමේදී කොතරම් දුරට ව්‍යාපාරයේ සාර්ථකත්වයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් අප තුළ මතුවෙනවා. ව්‍යාපාරිකයන් කරුණකට දෙලා තියෙනවා. ඒ වගේම NLP ක්‍රිප් වගේ අවස්ථාවන් වලට පත් වුණාම බැංකුව තුළ ඒ ණය කවදාවත් දීලා නැහැ. ජාතික මුතුත 104 ණයගත්ත කට්ටිය ඉන්නවා. ඒ ණයගත්ත කට්ටිය සියල්ලම අර NLP ක්‍රිප් කැටගරි එකේ නැති කට්ටිය. ඒතකොට එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම කට්ටියට විතරක් ලැබිලා මදි මේක ඇත්තටම දුන්නේ රටේ කඩාවැටීමත් එක්ක නැගිටින්න ව්‍යාපාරිකයන්ට. එතකොට අපේ ඇත්තටම සංවර්ධන බැංකුවක් විදිහට ගත්තොත් සංවර්ධන බැංකුව තිබුණාම මේ රටේ සංවර්ධන බැංකුවකින් ව්‍යාපාරිකයා ව්‍යාපාර සංවර්ධනය වෙන්න අවශ්‍ය වටපිටාව හැදෙනවා. ඒතර සංවර්ධන බැංකුවක් නැති නිසා තමයි අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ අපිට ඒ සංවර්ධන බැංකුවක වාණිජ්‍ය බැංකුව මට්ටමින් යනකොට ඇත්තටම මේගොල්ලෝ ඒ ණය දෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ බැංකු පද්ධතියේ නීති රීති පද්ධතිය වෙනස් විය යුතුයි කියලා. මේ නීතිත් එක්ක මේ රටේ මේ වැටෙන ව්‍යාපාර නැගිටවන්න අමාරුයි. ඒ නිසා බැංකු පද්ධතියත් බැංකු නීති පද්ධතියත් වෙනස් විය යුතුයි. මේක ගැඹුරු මාතෘකාවක්. මේකට අපි කියලා කතා කරනවා නම් අපි බැංකු වල නීති පද්ධතිය වෙනස් විය යුතුයි කියන තැන කතා කරන්න ඕනේ. ඔබතුමා සඳහන් කළා මේ පරාටේ නීතිය කියලා. අපි එහෙම හිතේ මෙච්චර ඇත්තම දැනගෙන ඉන්නේ මොකද්ද පරාටේ නීතිය කියන්නේ කෙටියෙන් අපිට පොඩ්ඩක් කියන්න. කෙටියෙන් හැඳින්වීමක් කරොත් ඇත්තටම ඔබතුමාලා දන්නෙත් නැහැ සහ බැංකුවට ගිහිල්ලා තමන්ගේ කෝටි 10ක 30ක දේපලක් උගස් තියලා කෝටි 2ක් ණය ගන්න යන ගනුදෙනු කරවවත් දන්නේ නැහැ මේ පරාට නීතිය කියන්නේ මොකද්ද කියලා. අපිට දෙන්න ගිවිසුම බැංකුවකින් දෙන්නේ ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් දෙන්නේ. මේ ඉංග්‍රීසි භාෂාවෙන් දෙන්නේ ගිවිසුම අත්සන් කරන්නේ ලෝන් එක ගන්න ඔන්න මෙන්න තියලා අන්තිම මොහොතේ. මේ අත්සන් කරනකොට මේ ගිවිසුම අධ්‍යයනය කරලා නෙමෙයි අත්සන් කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක
මේක ගෙවා ගන්න බැරුව අසරණ වුණාම තමයි දන්නේ මේ පරාට නීතිය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මාස 3ක් ඇතුළත ගෙවා ගන්න බැරි වූ ව්‍යාපාරිකයෙකුට තමාගේ කෝටි 10ක දේපල උනත් තමා ගත්ත මුදල කෝටි 2යි නම් ඒ මුදලට සින්න කිරීමට රුපියල් 1000ක මුදලකට ලන්සුවක් තබලා බැංකු කළමනාකරුට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට එම දේපල බැංකුවට පවරා ගැනීමේ බලය සම්පූර්ණ සතුයි. උසාවියකට යාමකින් තොරව. ඒක තමයි පරාට නීතිය. වෙලා තියෙනවා. එහෙම අනිවාර්යෙන් වෙලා තියෙනවා. මේ රට තුළ විශාල වශයෙන් පරාට නීතිය යටත්ව දේපල අහිමිලා ව්‍යාපාරිකයන්ට තියෙනවා. කියන්නේ පළවෙනි කොරෝනා වසංගතය නිර්මාණය වීමත් සමග තමයි මේ පරාට නීති කියන එක උතුම අමුලගන්නේ. පළවෙනි කොරෝනා වසංගතයත් සමග නෙමෙයි පරාට නීතිය කියන එක අපි අඳුනාගෙන තිබුණා. වසර දෙක කාලයක අපි මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි අඳුනාගෙන තිබුණා. නමුත් අපි දිගින් දිගටම මේ ගැන අපි කරුණු ඉදිරිපත් කර රාජයට. නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ තාම. අපි මේ ඉල්ලන්නේ අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. බැංකු පද්ධතිය නොවැටි තියාගන්නත් පුළුවන්. මේ තුන්ගොල්ල එකතු වෙලා මේ රට ගොඩ නැගීමේ අපේ රට අපිට මේ වෙන රටක් නැහැ. මේ රටේ වටිනාකම දන්නේ අපි. මේ රටේ වටිනාකම විද්වතුන් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ විදේශවල බලපෑම තියෙන්නේ ඇයි මේ පුංචි රටට මේ පුංචි දිවයිනට. විදේශවල බලපෑමක් එන්නේ ඇයි මේ රටේ තියෙන වටිනාකමට. මේ ජීවත් වීමට සුසු පරිසරයක් තියෙන එකම රට ලෝකේ ඉස්සරහදී අපිට බලාගන්න වෙන්නේ. අන්න ඒ නිසයි මේ රටට මෙච්චර ආදරේ මේ රට රැක ගන්න අපි මෙච්චර උත්සාහ කරන්නේ. මේ ව්‍යාපාර ටික වැටුනොත් මේ රටේ සියල්ලම වැටෙනවා. නමුත් මේ ඊයේ කරදා ලොකු මේ සාකච්ඡාවක් ගියා ලිබ් එකේ ඉන්න කට්ටියට බැංකුවෙන් ගන්න පුළුවන් කියලා පත්තර හෙඩ්ලයින් පවා ගියා. හොඳයි. පත්තර හෙඩ්ලයින් වල පවා ගියාට බැංකුවකට ගිහිල්ලා එහෙම ණය ගත්ත කෙනෙක් හිටියොත් ඔබතුමා මට පහදලා දෙන්න. බැංකු කළමනාකරුවන්ට ඒ දේ කරගන්න බෑ. ඇත්තටම කළමනාකරුව අසරණයි. ඒ කියන්නේ ඉහතින් ආපු නීති පද්ධතියත් එක්ක බැංකු කළමනාකරුවන්ට එහෙම දෙන්න උවමනාව තිබුණත් දෙන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අසරණයි. ඉතින් ඒ නිසා මේ නීති පද්ධතිය වෙනස් විය යුතුකින් තමයි අපි ඉන්නේ. ජනතාව රැවටීමත් ඒ කරන්නේ. ඒක මට කියන්න බෑ රැවටීමවත්ද කියලා. ඒක රජයකින් ඉල්ලනවා. ඉල්ලුවට ක්‍රියාත්මක කරන ආයතන වලින් ඒ ක්‍රියාත්මක කරන්න බැරි විදිහට අසරණ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාත් එක්ක දෙන්න අපිට සාකච්ඡාවක් ඔබතුමාට එතනදී කියන්න වෙන්නේ අපේ වැඩපිළිවෙල බලලා do it කියලා විතරයි. ඒ තරම් දුරට අපි මේක සංවර්ධනය කරලා ඉවරයි මේ වැඩපිළිවෙල. ඔබතුමාට කරන්න එක කියලා කිව්වනම් අපි කරනවා. බැංකු පද්ධතිත් මහ බැංකුවත් ඒ කරන තැන ඉන්නවා. නමුත් කරන්න බැරි නීති රාමුවක් තුළ හිර වෙලා ඉන්නවා. මොකද තමන්ගේ රස්සාවට කවුරුත් ආදරේනේ. කළමනාකරුවෝ ඔහුගේ රස්සාවට ඔහුගේ දරුපවලට ආදරේ. ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ගේ රස්සාවෙන්. ඒ නිසා ඔවුන්ට පත්තරයක දැන්වීමක් තිබුණා කියලා දෙන්න කියලා කිව්වා කියලා එහෙම දෙන්න බෑ. ඒ නිසා මේ නීති පද්ධතිය වෙනස් විය යුතු තැනක ඉඳන් තමයි අපි මේ කතා කරන්නේ. දැන් බැංකු ණයයි ලීසින් කරන විදිය යන්නේ දෙවිදියකට. ඒතකොට මේ ලීසින් ලබා දීම පිළිබඳව ඔය පෞද්ගලික කාලේ මාස 6ක කල් දැමීමක් මාස 3ක කල් දැමීමක් වගේ අවස්ථා මේ රජයෙන් දුන්නා. නමුත් ඒක ඍජුව ආවේ නැහැ කියලා. ඔබතුමාලා ඒක කොහොමද? ලීසින් සමාගම් ඇත්තටම මේ වෙලාවේ ලීසින් සමාගම් මේ දුන්න සහන ඒගොල්ලන්ගේ සමාගම් වලට අනුව මහ බැංකුවෙන් යවපු චක්‍රලේඛ අරගෙන ඒවා ඒගොල්ලන්ගේ සමාගම් වලට ගැළපෙන ආකාරයෙන් වෙනස් කරමින් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරා. ඒ කියන්නේ එක කස්ටමර්ස් වලට කතා කරලා ඔයා මේක අස්සම් කරන්න, මේ ගිවිසුම අස්සම් කරන්න, මේ ගිවිසුම අස්සම් කරන්න කියලා ඒගොල්ලන්ට ගැළපෙන ආකාරයේ ගිවිසුමක් හදාගෙන ඒගොල්ලෝ අස්සම් කරගත්තා. නමුත් මහ බැංකුවෙන් දුන්නු සම්පූර්ණ